ආයිබුවන් අපට ඊයේ වැඩි පොඩ්ඩක් මගදී නතර කරන්න උනා හදිසියෙම මේ තාක්ෂණ ගැටලුවක් ඇවිල්ලා එකපාරට මේක අපිට කරගෙන යන්න බැරි වුණා මේ සම්බන්ධ ගැටලුවක් ඇවිල්ලා. ඉතින් මම එතන ඉඳලා පොඩ්ඩක් පාඩම අද කරගෙන යන්නම් මේ අපේ පස පාඩමේ අද සතියේ දෙවෙනි කොටස. අපි කලින් ඉවර කරලා තියෙන්නේ පළවෙනි කොටසයි. හරි. ඒ යටතේ කරපු දේවල් මම පොඩ්ඩක් මතක් කරන්නම්. අපි කතා කරන්න පටන් ගත්ත අපේ පස යටතේ හමු වන දෙවන නිපුණතා මට්ටම. යම් පසක හමු වන විවිධ සංඝටක මොනවාද? ඒවා ලක්ෂණ මොනවාද? ඒවා දක්වන බලපෑම නැත්තම් වැදගත්කම මොකක්ද? දැන් අපි පස කියන එකේ හඳුනාගත්තනේ විවිධ කොටස් තියෙනවා කියලා. මේ කොටස් මොනවද ඇත්තටම කිව්වොත්? දෙවනුව මේවායේ ලක්ෂණ මොනවාද? තුන්වෙනුව මේවා ඇති කරන කෘෂිකාර්මික බලපෑම හේවත් මේවායේ කෘෂිකාර්මික වැදගත්කම මොකක්ද? ඉතින් මේකෙන් පළවෙනි ප්‍රශ්නට උත්තරේ මම සම්පූර්ණයෙන්ම ඊවෙනකොට ඒ කියන්නේ කලින් පන්ති ඉවර කරලා දුන්නා. මොකක්ද? පසක හමු වන සංඝටක මොනවාද? ඔබට මතක ඇති මම මේ සඳහා යොදාගත්ත වෘත්ත ප්‍රස්ථාරයක්. මේ වෘත්ත ප්‍රස්ථාරය තුල අපට පසේ හමු වන සංඝටක පරිමාව පදනම යටතේ දක්වන්න පුළුවන්. පසේ හමු වන සමස්ත පරිමාවේ 50%කට ආසන්න ප්‍රමාණයක් පදාර්ථයේ ඝන අවස්ථාව නිරූපණය කළා. 50ක් කිව්වට ඒකෙන් 45%ක්ම අකාබනික කොටස හේවත් khනිජ නිරූපණය කළා. මේක 45%ක් වුණා. ඉතිරි 100% ගත්තාම මේක ඇතුලේ දෙන්නේ කිරියා. එක්කෙනෙක් තමයි බහුලව හමු කාබනික ද්‍රව්‍ය. මේක ආසන්න වශයෙන් 4ක් කිව්වා. ඉතිරි එක්කෙනා පස්සේ හමු වන ජීවීන් කිව්වා. කොහොම හරි මේ දෙන්නගේ එකතුව 5ක් වුණා. 45යි 5යි 50ක් වුණා. එතකොට පසක සමස්ත පරිමාවෙන් ඉතිරි 150 කවුද? 25ක් හිටියා. පාංශු වාතය පසේ තියෙන හුලං 25ක් හිටියා. පාංශු ජලය කවුද? පසේ තියෙන වතුර. මේගොල්ලා 25 කිව්වට පායන කාලේදී වාතය වැඩි වෙනවා. අවකාශගත සිදුරු වල හුලම් පිරෙනවා. වහින කාලෙට ඒ සිදුරු වල ජලය පිරීලා පාංශු ජලය වැඩි වෙනවා. එතකොට පස කියන්නේ විෂම ජාතීය පද්ධතියක්. ඒ නිසා මේ ඔක්කොම දේවල් එක සැරේ කතා කරන්න බෑ. දැන් මම කතා කළා පළවෙනි ප්‍රශ්නේ උත්තරේ. කවුද පුතේ ඉස්කෝලේ ඉන්නේ යාළුවෝ? එහෙම නැත්නම් පසක හමු වන සංඝටක මොනවාද? මෙන්න සංඝටක ටික අපි කිව්වා. khනිජ, කාබනික ද්‍රව්‍ය, ජීවී, වාතය, ජලය. ඔයගොල්ලන්ට මතක ඇති අපේ වර්ගීකරණයේ තුල අපේ අර්ධදැක්වීම තුලත් මේ කට්ටිය හිටියා. දෙවෙනුව අපි කතා කරන්න යන්නේ මේගොල්ලන්ගේ ලක්ෂණ ගැන. ඉතින් මේ ඔක්කොගේම ලක්ෂණ එක සැරේ කතා කරන්න බැරි නිසා අපි එක එක්කෙනාගේ ලක්ෂණ වෙන වෙනම කතා කරනවා. ඒ යටතේ ඉස්සෙල්ලාම කතාව පටන් ගත්තේ අකාබනික ද්‍රව්‍යවත් khනිජ ගැන. ඊළඟට අපි කාබනික ද්‍රව්‍ය ගැන කතා කරයි. ඊළඟට ජීවීන් ගැන කතා කරයි. ඊළඟට වාතය ගැන, ඊළඟට ජලය ගැන. මොනවද කතා කරන්නේ? මේගොල්ලෝ කවුද දැන් ඒක කිව්වනේ. දෙවෙනුව මේගොල්ලන්ගේ ලක්ෂණ මොනවද? මොන වගේ කට්ටියක්ද? තුන්වෙනුව මේගොල්ලන්ගේ බලපෑම නැත්තම් වැදගත්කම මොකක්ද? ওই ටික තමයි අපි කරන්න යන්නේ. හරිද? right. ඊළඟට අපි කතාව පටන් ගත්තා සේරම එක සැරේ බැරි හින්දා පාංශු අකාබනික කොටසේවත් පාංශු khනිජ පිළිබඳ. පාංශු අකාබනික කොටසේවත් khනිජ ගැනයි අපි කතා කළේ. මුලින්ම කතාව පටන් ගත්තේ අකාබනික කොටසේවත් khනිජ පිළිබඳ. ඉංග්‍රීසියෙන් අපි කියව මිනරල්ස් කියලා. නිශ්චිත රසායනික සංයුතියක් තියෙනවා. ඒ වගේම ඝන අකාබනික ද්‍රව්‍ය වෙනවා. එතකොට මේ පාංශු khනිජ ගත්තාම ඒගොල්ල ප්‍රධානාකාර දෙකකට අපි බෙදුවා. එක කට්ටියකට කිව්වා ප්‍රාථමික khනිජ. එක පැත්තකින් මේගොල්ලන් මුලින් නැති වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් ආග්නේය පාෂාණ ගින්දර වලින් වාගේ තියෙන ආග්නේය පාෂාණ වල කොටස් තමයි අඩංගු වෙන්නේ.
බහුලව සිලිකා හෙවත් සිලිකන් ඩයොක්සයිඩ් ඇති මේගොල්ල පසක තියෙන වැලි කොටස සාදනවා. අපි කිව්වනේ පසක තියෙන අකාබනික ද්‍රව්‍ය ඒගොල්ලන්ගේ අංශුන්ගේ විශාලත්වයේ මත වැලි රොන් මඩ හා මැටි කියලා බෙදන්න පුළුවන් කියලා. මම විස්කම්භාගයන් වශයෙන් පෙන්වුම් කළා. විස්කම්භේ මිලිමීටර් 0.2 ඉඳලා 0.2 දක්වා කට්ටියට කිව්වා වැලි කියලා. 0.2 ඉඳලා 0.2 දක්වා කට්ටියට කිව්වා රොන් මඩ කියලා. ඊට වඩා කුඩා කට්ටිය 0.02 මිලිමීටරට වඩා කුඩා කට්ටියට කිව්වා මැටි කියලා. මේකෙන් ප්‍රාථමික කණිය තමයි මේ වැලි කියන කොටස ප්‍රධාන වශයෙන් හදන්න දායක වෙන්නේ. වැලිවල ගොඩක් ලක්ෂණ දක්වන්න බෑ, විශේෂයෙන්ම රසායනික ලක්ෂණ. ඒ නිසා වැලි ගැන ඊට වැඩි කතා කරලා වැඩක් නෑ. අපි ආවා ඊළඟ කණිජ වර්ගයට. sorry. ඒගොල්ලන්ට කිව්වා ද්විතීයික කණිජ කියලා. එක පැත්තකින් දිවණු ඇති වුණ හින්දා වෙන්න පුළුවන්. අනිත් පැත්තේ කිසියම් ද්‍රවයක් පතුලේ තැන්පත් වෙලා හෙවත් අවක්ෂේප වෙලා සංයෝග වශයෙන්, එහෙම නැත්නම් අවසාදනයේ හෙවත් තැන්පත් වෙලා, එහෙම නැත්නම් තියෙන ස්පටික වෙනත් ඒවා බවට පත් වෙලා හෙවත් පුනර්ස්පටිකීකරණය වෙලා හටගන්නා නව සංයෝග වලට අපි කිව්වා ද්විතීයික කණිජ කියලා. දැන් මේ ද්විතීයික කණිජ ගත්තාම සෙකන්ඩරි මිනරල්ස් කියලා කිව්වා. මේගොල්ල ප්‍රධාන වශයෙන් හදනවායි කිව්වා පස්සේ මැටි කොටස සහ රොන් මඩ කොටස. ඒකෙන් මැටි කොටස සෑදීමට දායක වන කට්ටියක් හිටියා. ඒ වගේම මැටි නොවන කොටස, ඒ කියන්නේ රොන් මඩ කොටස සෑදීමට දායක වන කට්ටියක් හිටියා. එතකොට මැටි කොටස සෑදීමට දායක වන කට්ටිය ප්‍රධාන වශයෙන් ආකාර දෙකකට බෙදුවා. එක කට්ටියකට කිව්වා සිලිකේට කියලා. අනිකට කිව්වා සිලිකේට නොවන කියලා. ඔන්න ඔය විදිහට බෙදාගත්තා. අපි ඊළඟට මේගොල්ලන්ගෙන් කතා කරන්න පටන් ගත්තා මෙන්න මේ මැටි කොටස සෑදීමට දායක වන කට්ටිය. ඒගොල්ලන් ගැන කතා කරන්න ගියාමයි අපි කිව්වේ ඒගොල්ල ප්‍රධාන ආකාර දෙකයි. සිලිකේට නැත්නම් ස්තර සිලිකේට මැටි කණිජ, ස්තර සිලිකේට නොවන මැටි කණිජ කියලා වර්ග දෙකක් තියෙනවා. අපි ඉස්සෙල්ලා කතාව පටන් ගත්තා ස්තර සිලිකේට මැටි කණිජ පිළිබඳව. මේගොල්ලන්ගේ ප්‍රධානම ලක්ෂණයක් 9ෙම තියෙනවා. මේගොල්ල ස්තර හේවත් තට්ටු තමයි තියෙන්නේ. මේ තට්ටු හදන්න ප්‍රධාන දෙන්නෙක් දායක වෙනවා. එක්කෙනෙක් තමයි සිලිකේට ස්තරය. සිලිකේට ප්ලේට් එකක්, එහෙම නැත්නම් සිලිකේට ස්තරයක් තියෙනවා. මේ සිලිකේට ස්තරය හැදිලා තියෙන්නේ සිලිකන් ඩයොක්සයිඩ් හෙවත් සිලිකා කියන ස්පටික බහු අවයවීකරණය වීම. තව ස්තරයක් තියෙනවා ඇලුමිනා ස්තරය. ඒක හැදිලා තියෙන්නේ ඇලුමිනියම් ඔක්සයිඩ් හෙවත් ඇලුමිනා කියන ඒවා බහු අවයවීකරණය වීම. මේ සිලිකේට ස්තර හා ඇලුමිනා ස්තර කියන තට්ටු දෙක මේ විදිහට තියෙනවා. සිලිකේට ස්තරය, මේ විදිහට තියෙනවා ඇලුමිනා ස්තරය. මේ අතර තියෙනවා බන්ධන. මේ සිරස් සිලි වලින් දක්වන්නේ බන්ධන. ඒවා පොටෑසියම්, හයිඩ්‍රජන්, නැත්නම් නයිට්‍රජන්, මැග්නීසියම්, කැල්සියම් ඕන කෙනෙක් වෙන්න පුළුවන්. මේ වගින් තමයි මේ ස්තර දෙක අතර සම්බන්ධයක් ඇති කරන්නේ. ඉතින් ඒ නිසා මේවට අපි කිව්වා ස්තර සිලිකේට කියලා. තට්ටු තියෙන හන්දා ස්තර, සිලිකන් ඩයොක්සයිඩ් හෙවත් සිලිකා තැනුම් මේකකයේ වශයෙන් තියෙන හන්දා ස්තර සිලිකේට කිව්වා. ඊළඟට මේ ව්‍යුහ සාදන්න ඇලුමිනා හා සිලිකේට ස්තර දායක වන අනුපාතයේ මත අපි මේවා වර්ග කළා 1ට 1, 2ට 1, එහෙම නැත්නම් 1ට 2ට 1 ආදී වශයෙන්. සිලිකේට ස්තරයයි ඇලුමිනා ස්තරයයි නම් 1ට 1,
සිලිකේට ස්තර 2යි ඇලුමිනා ස්තරයක් නම් 2ට 1. සිලිකේට ස්තර 2යි ඇලුමිනා ස්තර 2ක් නම් 1ට 2ට 1 ආදී වශයෙන් වර්ග කළා. ඊළඟට මේගොල්ලන්ගේ ಗುಣ ගැන අපි කතා කළා. කතා කරද්දී හමු වුණු එක ලක්ෂණයක් තමයි ළමයෝ මේ කැටායන හුවමාරු ධාරිතාව. ඒ ගැන මෙතෙන්දි මම වැඩිපුර කෑකෝ ගහන්න යන්නේ නැහැ. පසුව මේ ගැන කතා කරනවා සොයිල් කෙමිස්ට්‍රියවත් පාංශු රසායන විද්‍යාව යටතේ. ඊළඟට මම නිකමට වගේ මතක් කළා මේ සිලිකේට ස්තර හා ඇලුමිනා ස්තර ගත්තාම මේවායේ පවතින මේ ඒකකයක තියෙන අණු වල හැඩය ගැන. ඉතින් තමයි අපිට මේ තාක්ෂණ ගැටලුවට මුහුණ දෙන්න ඕනේ. ඒත් මම කිව්වා නිකමට වගේ මේ සිලිකේට ස්තරවල පවතින අණු චතුස්තලීය හැඩයි කියලා. ඉංග්‍රීසියෙන් කිව්වා ටෙට්‍රාහෙඩ්‍රන් කියලා. ඒක මෙන්න මේ වගේ හැඩයක් කියලා කියනකොට තමයි මේ තාක්ෂණ ගැටලුව ආවේ. මෙන්න මේ වගේ තමයි. හරිද? පතුලක් තියෙනවා 1 2 3 4 පැති 4ක් තියෙනවා. මේක සිලිකේට ස්තරයේ හැඩය. ඊළඟට හම්බ වුණා ඇලුමිනා ස්තරය. මේක චතුස්තලීය කිව්වා. ඊළඟට ඇලුමිනා ස්තරයේ හැඩය පැති 8ක් හෙවත් අෂ්ටතලීය කියලා කිව්වා. ඒකේ තියෙනවා මෙන්න මේ වාගේ පොඩි රන්දුත් එහෙම. මේ වගේ තිරස් චතුරස්‍රයක් තියෙනවා. මේකේ ඉඳලා උඩට හදනවා පැති 4ක්. ඔය විදිහට යටටත් හදනවා පැති 4ක්. 1 2 3 4 5 6 7 8. ඔබට ඕන නම් දල වශයෙන් ඔය හැඩ ඇඳ ගන්න. හරිද? ඉතින් දල වශයෙන් ඇඳගන්න ඉතින් වැදගත් නෑ. මම නිකමට දුන්නේ ඕක. ටෙට්‍රාහෙඩ්‍රන් ඔක්ටාහෙඩ්‍රන්. මොකද ඔය වගේ දේවල් සමහර වෙලාවට ඉදිරියේදී පේපර්ස් වල තියෙන්න පුළුවන්. දැන් මේ රට යන විදියට. රයිට්. දැන් ඔබට මතක ඇති මම මැටි කොටස යටතේ කතා කළා. මැටි කොටස සෑදීමට දායක වන දෙන්නෙක් ගැන. මේගොල්ලන්ගේ විශ්කම්භය 0.02ට වඩා කුඩායි. එක්කෙනෙක් තමයි ස්තර සිලිකේට මැටි කණිජ. තව එක්කෙනෙක් ඉන්නවා එයාගේ ලොකු දායකත්වයක් නෑ. ඒත් අපි දැනගමු ස්තර සිලිකේට නොවන මැටි කණිජ. පස්සේ මැටි කොටස සෑදීමට දායක වෙනවා. හැබැයි අර ස්තර සිලිකේට ව්‍යුහය, ලැටිස් ව්‍යුහය ආදී නෑ. ලියාගන්න උපමාතෘකාව ස්තර සිලිකේට නොවන මැටි කණිජ. උපමාතෘකාව ස්තර සිලිකේට නොවන මැටි කණිජ. ස්තර සිලිකේට නොවන මැටි කණිජ. ළමයි මේගොල්ලන්ගේ ලක්ෂණයක් තමයි මේගොල්ලත් පසේ මැටි කොටස සෑදීමට දායක වෙනවා. මැටි කොටස කියන්නේ වෙන කවුරුවත් නෙවෙයි තම විශ්කම්භය මිලිමීටර දශම 0.02ට වඩා කුඩා උදවිය. ඒක අපි පිළිගන්නවා.
මේගොල්ල පසේ මැටි කොටස සෑදීමට දායක වෙනවා. හැබැයි ස්තර සිලිකේට ව්‍යුහයක් එහෙම නැත්නම් තැනුම් මේකකයක් වශයෙන් සිලිකේට හමුවන්නේ නැහැ. ලියා ගන්න යටතේ මේවාද පාංශු මැටි කොටස සෑදීමට මේවාද පාංශු මැටි කොටස සෑදීමට දායක වන නමුත් තැනුම් ඒකකයක් ලෙස සිලිකේට නොමැති අතර ස්තර සිලිකේට ව්‍යුහයක්ද හමු නොවේ. සිලිකේට නැත්තම් තියෙන්නේ බෑනේ කොහොමද? ස්තර සිලිකේට ව්‍යුහයක්ද හමු නොවේ. ස්තර සිලිකේට ව්‍යුහයක්ද හමු නොවේ. දැන් අපට සිලිකේට මැටි කණිජ යටතේ හම්බුණා මතකද? කෙෝලිනයිට්, මොන්මොර්ලෝනයිට්, වර්මිකියුලයිට්, බීඩලයිට් නම් දුන්නේ කමක් නැහැ. ක්ලෝරයිට් වැනි උදවි. දැන් මෙතනත් ඒ වගේ උදාහරණ තියෙනවා. ලියා ගන්න උදාහරණ අංක 1 ගිබ්සයිට්. සිලිකේට නොවන මැටි කණිජයක් ගිබ්සයිට්. මෙයා ඇලුමිනියම් බහුල පස්වල හමු වෙනවා. ඉරි කෑල්ල ඇලුමිනියම් බහුල පසේ හමු වේ. තව උදාහරණයක් හීමටයිට්. ළමයි හීමටයිට් බහුලව හමු වෙන්නේ යකඩ බහුල පස්වලයි. දැනගන්න පසේ රතු පාට ප්‍රධාන වශයෙන් හේතු වෙන්නේ මෙන්න මේ හීමටයිට් බව. මතකද පොඩි කාලේ චිත්‍ර අඳින්න කිව්වත් අපි පස අඳින්නේ එක්ක රතු පාටින් එහෙම නැත්නම් දුඹුරු පාටින්. පසක රතු පාටට බලපාන ප්‍රධානම හේතුව තමයි පසේ පවතින යකඩ. ඔබ දන්නවනේ යකඩ අය වල අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි ඔක්සිකාරක අවස්ථාව. ඔක්සිකරණීය වූ අවස්ථාව. මෙහිදී පසේ යකඩ තියෙන්නේ Fe3 ෆෙරික් වශයෙන්. අනික තමයි ඔක්සිහාරක අවස්ථාව. ඔක්සිජන් ඉවත් වූ අවස්ථාව. මෙහිදී පසේ යකඩ තියෙන්නේ ෆෙරස් වශයෙන්. දැනගන්න ෆෙරික් අයන රතු පාටයි. ෆෙරස් අයන අඳුරු පාටයි. අඳුරු පාටයි කියවහම තද දුඹුරු පාට නිකන් චොක්ලට් පාට වගේ තත්ත්වයක්. මම නිකමට කියන්නේ මම හිතන්නේ තාම ඕගොල්ලෝ කෙමිස්ට්‍රි වලට හෝ SFT වලට මේ හරිය කරලා නැතුව ඇති.
ඒක මම නිකමට මෙතන මතක් කරගෙන යන්නම්. කිසියම් අයනයකට හෝ අණුවකට ඔක්සිජන් බැඳීම ඔක්සිකරණය කයන්න වශයෙන් හඳුන්වන අතරම කිසියම් අණුවකින් හෝ අයනයකින් ඉලෙක්ට්‍රෝන ඉවත් වීමත් ඔක්සිකරණය කියනවා. ඔක්සිකරණයේ ආකාර දෙකකින් කෙමිස්ට්‍රි වලදී උගන්වන්න පුළුවන්. ඔක්සිජන් බැඳීම හෝ ඉලෙක්ට්‍රෝන ඉවත් වීම. යකඩ වලින් ඉලෙක්ට්‍රෝන ඉවත් වුණාම ධන ආරෝපණ වැඩි වෙලා යකඩ ඔක්සිකරණය හේවත් ඔක්සිකාරක අවස්ථාව ෆෙරික් Fe ධන 3 වෙනවා. මෙන්න මේව රතු පාටයි. යම් සංයෝගයකට හෝ අණුවකට නැත්නම් අයනයකට ඔක්සිජන් ඉවත් වීම නැත්නම් යම් අණුවකින් හෝ අයනයකින් ඔක්සිජන් ඉවත් වීම ඔක්සිහරණය වශයෙන් හඳුන්වනවා. මේක තව විදිහකින් කියන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන එකතු වීම හෝ ඉලෙක්ට්‍රෝන බැඳීම. ඔක්සිහරණය. ඔක්සිජන් එකතු වීම හෝ ධන ඔක්සිජන් හෝ ඍණ ඉලෙක්ට්‍රෝන ඔක්සිකරණය වෙනවා. ඔක්සිජන් ඉවත් වීම හෝ ධන ඉලෙක්ට්‍රෝන හෙවත් ඉලෙක්ට්‍රෝන බැඳීම ඔක්සිහරණය වෙනවා. ඉලෙක්ට්‍රෝන ඉවත් වුණාම ධන ආරෝපණ වැඩි වෙනවා. ඒ ඍණ අඩු වුණාම ධන වැඩි වෙනවනේ. ඒ නිසා පසේ තියෙන යකඩවල අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි ඉලෙක්ට්‍රෝන ඉවත් වුණු හෙවත් ඔක්සිජන් බැඳුණු අවස්ථාව, ඔක්සිකාරක අවස්ථාව. මෙහිදී පසේ තියෙන යකඩ ෆෙරික් Fe ධන 3 බවට පත් වෙනවා. එතකොට පස ආවේනික රතු පැහැයක් පෙන්වුම් කරනවා. මොකද ඉලෙක්ට්‍රෝන ඉවත් වෙලා නැත්නම් ඔක්සිජන් එක්කහු වෙලා. දෙවනුව පසෙන් ඔක්සිජන් ඉවත් වීම හෝ ඉලෙක්ට්‍රෝන බැඳීම ඔක්සිහාරක අවස්ථාව වෙනවා. මෙහිදී පසේ තියෙන යකඩ ෆෙරස් බවට පත් වෙනවා. මොකද ධන 3 ධන 2 වෙනවා ඉලෙක්ට්‍රෝනයක් අරගෙන. එතකොට පසට අඳුරු පැහැයක් ඇති වෙනවා. පසේ ඔක්සිජන් තියෙන්නේ අවකාශයේවත් සිදුරු තුල. වියලි පසක ජලය ඉවත් වෙලා සිදුරු වල ඔක්සිජන් පිරෙනවා. එමගින් පස ඔක්සිකාරක අවස්ථාවටපත් වෙනවා. යකඩ ෆෙරික් වෙනවා. දීප්තිමත් රතු වර්ණයක් දැක ලැබෙනවා. හැබැයි පසට වතුර වැටුනොත් එහෙම පසේ අවකාශවල තියෙන වාතය ඉවත් වෙලා මේ අවකාශවල ජලය පිරෙනවා. මේ වාතයත් එක්ක ඔක්සිජන් ඉවත් වෙනවා. එමගින් පස ඔක්සිහාරක අවස්ථාවටපත් වෙනවා. ප්‍රතිඵලය පසේ තියෙන යකඩ ෆෙරස් බවට ඔක්සිහරණය වෙලා අඳුරු වර්ණයක් පෙන්වන්න කරනවා. මෙන්න මේ නිසා තමයි අපි ගුරු පාරක් ගත්තොත් එහෙම හොඳට පායන කාලෙදී ගුරු පාර තද රතු පාට තියෙනවා. හැබැයි වහින කාලෙට මේක අඳුරු වර්ණයක් හෙවත් දුඹුරු චොක්ලට් වර්ණයකටපත් වෙනවා. වහින්නම ඕනේ. ඔබ ගුරු පාරක ගමන් කරන ගමන් වතුර ටිකක් දැන් මේ ගුරු පාර හොඳ ලස්සනට දුඹුරු පාටේ රතු පාට තියෙනවා. ඔයා මේකේ යම් තරකට වතුර ටිකක් හලපුවාම ඒ වතුර හලපු තැන පැල්ලම අඳුරු වර්ණයක් ගන්නවා. මොකද හේතුව? වතුර හලද්දී වාතය ඉවත් වුණා අවකාශවල ජලය පිරෙන්න. ඒ සමග යකඩ ඔක්සිහරණය වුණා ෆෙරස් බවට. හැබැයි ආපහු පස වේරුණාම අර දුඹුරු පාට පැල්ලම අයින් වෙලා ඒක රතු පාට ගුරු පාරක් බවට පත් වෙනවා. සින්දුත් තියෙන රතු ගුරු පාරේ හැන්දෑවේ කියලා නේද? ගුරු පාර කියන්නේ බැයි නම් ගඩොල් කැටයක් අරගන්න හොඳට පුච්චාපුවාම ගඩොල් කැටය තාපය මගින් ඒකේ තියෙන ජලය ඉවත් වෙලා දීප්තිමත් රතු පාටින් තියෙනවා. මේ ගඩොල් කැටය ඔබන්නකො වතුර බාල්දියක බුකු බුකු ගාලා බබුලු දානවා. බබුලු කියන්නේ මොකක්ද? පසේ සිදුරු හේවත් අවකාශවල තිබුණු වාතය ජලය මගින් විස්ථාපනය වෙනවා. ඒ සමග ගඩොල් කැටේ අඳුරු චොක්ලට් වර්ණයක් ගන්නවා. දීප්තිමත් රතු පාට නෑ. හැබැයි මේ ගඩොල් කැටේ ආයේ වේලවුවාම වතුර ටික වාෂ්ප වෙලා අවකාශවල වාතය පිරෙනවා. ඒ සමග යලිත් ෆෙරික් බවට පත් වෙනවා. අර ගුරු පාරේ යමින් ගමන කරන පරීක්ෂණය කරන්න වතුරම අවශ්‍ය නැහැ. පිරිමි ළමයින්ට ඒ වෙනුවට වෙන මොනවා හරි හලලා වුණත් පරීක්ෂණය කරන්න පුළුවන්. මතක තියාගන්න මුත්‍රාවල 90 ගානක්ම තියෙන ජලය කියලා. හරිද? හරි මම මේ නිකන් කිව්වේ පසේ වර්ණයේ සම්බන්ධයෙන්
පොඩි මතක් කිරීමක් කළේ මම කතා කරමින් හිටියේ හීමටයිට් ගැනයි. දැනගන්න හීමටයිට් කියන්නේ යකඩ අධික පස්වල හමුවන ඛනිජ වර්ගයක්. ප්‍රධාන වශයෙන් පසේ රතු වර්ණයට හේතු වෙනවා. ලියා ගන්න එහෙමනම් හීමටයිට් යටතේ හීමටයිට් කියලා ලිව්වනම් ෆෙරික් අයනවල ෆෙරික් මේ Fe ධන 3 ෆෙරික් අයනවල ඔක්සයිඩයකි. ෆෙරික් අයනවල ඔක්සයිඩයකි. පසේ රතු වර්ණයට හේතු වේ. තව උදාහරණයක් තමයි ඇලෝෆ්‍රේන්. ඇලෝෆ්‍රේන් වල ආවේනික ලක්ෂණයක් තමයි මේවායේ අපට හමු වෙන්නේ නැහැ නිශ්චිත ව්‍යුහයක්. පිරිකැල්ලක් නිශ්චිත ව්‍යුහයක් හමු නොවේ. නිශ්චිත ව්‍යුහයක් හමු නොවේ. ළමයි මේ ඇලෝෆ්‍රේන් බහුලව තියෙනවා. ඔබ දන්නවා ගිනි කඳු වලින් පිට වෙනවා ලාවා. පස්සේ ඇතුලේ තියෙද්දි මේගොල්ල මැග්මා වෙනවා. පස්සේ නිරියට ආපුවාම ලාවා වෙනවා. සමහර ළමයිනුත් ඉන්නේ ඉස්කෝලේට එක නමක්, ගෙදරට තව නමක් තියෙනවා. ඉස්කෝලේට මදුසංක ගෙදරට නිකන් මොනවද? චූටි මහත්තයා, උකුම් මහත්තයා, එහෙම නැත්නම් නිලමේ ඔය වගේ නම් තියෙන අය, රාජා. ඒ වගේ පස ගත්තාම පෘථිවිය ගත්තාම මේක ඇතුලේ මේ ද්‍රවයේ තියෙද්දි මැග්මා කියලා කියන උෂ්ණත්වය 1000යි. මේක පුපුරල එළියට ආවට පස්සේ ඒගොල්ලන්ට කියනවා ලාවා කියලා. මෙයාම තමයි. ඉස්කෝලේ දෙක නමක් ගෙදරදී තව නමක්. අන්න ඒ වාගේ මේ ඇලෝෆ්‍රේන් හම්බ වෙනවා ගිනි කඳු පිපිරීමේදී හටගන්නා ලාවා අළු වලින් සෑදෙන පස්වල. අපි කතා කළා ඇලෝෆ්‍රේන් ගැන නිශ්චිත ව්‍යුහයක් නැහැ කියලා කිව්වා. ඒ වගේම ලියා ගන්නට ගිනි කඳු පිපිරීමේදී නිකුත් වන ලාවා වලින් ඇතිවන පසේ බහුලය තව සිලිකේට නොවන මැටි කණිජයක් තමයි ගෝතයිට්. ගෝතය නෙමෙයි ගෝතයිට්. මේගොල්ලන්ගේ ඇලුමිනියම් හමු වෙනවා. ඉරි කැල්ලක් ඇලුමිනියම් පවතී. දැන් පසේ මැටි කොටස සෑදීමට දායක වන දෙන්නෙක් ගැන අපි කතා කළා. ද්විතීයික ඛනිජ යටතේ පසේ මැටි කොටස සෑදීමට දායක වන දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් සිලිකේට මැටි ඛනිජ, අනෙක් එක්කෙනා සිලිකේට නොවන මැටි ඛනිජ. දැනගන්න මේ දෙන්නගෙන් පසේ මැටි කොටස සෑදීමේදී ප්‍රමුඛත්වයක් ගෙන ක්‍රියා කරන්නේ සිලිකේට මැටි ඛනිජයි.
මේ නිසා සාමාන්‍යයෙන් පසක මැටි කොටස කියලා සලකන්නේ මේ සිලිකේට මැටි කණිජ තමයි. තරුවක් දාලා ලියා ගන්නට පසක මැටි කොටස සෑදීමේදී පසක මැටි කොටස සෑදීමේදී ප්‍රමුඛත්වයක් දක්වන්නේ පසක මැටි කොටස සෑදීමේදී ප්‍රමුඛත්වයක් දක්වන්නේ කවුද? ස්තර සිලිකේට මැටි කණිජයි. ස්තර සිලිකේට මැටි කණිජයි. ඒ නිසා පොදුවේ මැටි කණිජ ලෙස හඳුන්වන්නේ මෙම ස්තර සිලිකේට කොටසයි. එහෙනම් නිතරම මෙම ස්තර සිලිකේට කොටසයි. එහෙනම් නිතරම පාස් පේපර්ස් වල අහන ඒ වගේම වැදගත් වෙන උපමාතෘකාවක් ලියා ගන්නට පාංශු මැටි කණිජවල පොදු ලක්ෂණ ළමයි දැනගන්න කිසියම් පසක තියෙන වඩාත්ම ක්‍රියාකාරී අකාබනික කොටස වෙනවා. පසක පවතින අකාබනික කොටස් 3ක් ගැන අපි කතා කළා. ඒ අංශුන්ගේ ප්‍රමාණය මත මැටි, රොන් මඩ හා වැලි කියලා. මේකෙන් පසක තියෙන වඩාම ක්‍රියාකාරී අකාබනික කොටස වෙන්නේ මේ මැටි කණිජ කොටස තමයි. ලියා ගන්න අංක 1 නැත්නම් කරුවක් දාලා යම් පසක හමුවන වඩාත්ම ක්‍රියාකාරී වරහන් තුල සක්‍රීය යම් පසක හමුවන වඩාත්ම ක්‍රියාකාරී අකාබනික සංයුතියකින් නැත්නම් අකාබනික සම්භවයකින් යුත් කොටසයි. අකාබනික සම්භවයකින් යුත් කොටසයි. ළමයි මේවා ස්පටික රූපී වෙනවා, ඒ වගේම අන්වීක්ෂීය වෙනවා. ස්පටික ඒකක සාධාරණ ඇලුමිනා හා සිලිකේට ස්තරදායක වුණේ ස්පටික රූපී වෙනවා. අනිත් අතට අන්වීක්ෂීය වෙනවා. අන්වීක්ෂීයයි කිව්වට ආලෝක අන්වීක්ෂයකිනුත් පැහැදිලිව බලා ගන්න බෑ. පැහැදිලිව බලන්න ඕන නම් ඔය ස්තර සිලිකේට ව්‍යුහය බලන්න ඕන නම් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයකට යන්න ඕන. හරිද? ඒ නිසා අපි කියනවා ස්පටික රූපීයයි අන්වීක්ෂීයයි. ඒ වගේම ස්පටික එකතු වීමෙන් සෑදෙන ආවේනික ලැටිස් ව්‍යුහය හමු වෙනවා. ඊළඟ පොයින්ට් එක ලියා ගන්නට ස්පටික
ස්පටික රූපීයයි අන්වීක්ෂීයයි. තවදුරටත් ස්පටික එකතු වීමෙන් සෑදෙන ආවේනික දැලිසාකාර හෙවත් ලැටිස් ව්‍යුහය හමු වේ. ළමයි මේ ලැටිස් ව්‍යුහයේ පවතින ස්පටික ඒකක අතරට ජලය උරා ගන්න පුළුවන් වෙනවා. ජලය උරා ගත්තාම මේක ඉදිමෙනවා හෙවත් ප්‍රසාරණය වෙනවා. ජලය ඉවත් වුණාම සංකෝචනය හෙවත් හැකිලෙනවා. ඒක මැටි කොටසේ ආවේනික ලක්ෂණය. ඊළඟ පොයින්ට් එක ලියා ගන්න. මෙම මැටි කණිජවල දැලිසේ ඇති ලැටිස් එකේ මෙම මැටි කණිජවල දැලිසේ ඇති ස්පටික ඒකක අතරට අධිකව ජලය උරා ගැනීමේ හැකියාවක් ඇත. ඉරි කෑල්ල මේ අණුව ජලය උරාගෙන ඉදිමීමක් හෙවත් ප්‍රසාරණයක්ද ජලය ඉවත් වීමෙන් හැකිලීමක්ද දක්වයි. ඒකයි ඔබ දැකලා තියෙනවද ඔය වැව්වල පතුල එහෙම නැත්නම් කුඹුරු වල එහෙම බහුලව පසේ තියෙන මැටි කොටස. වහින කාලේට හොඳට මැටි තියෙනවා. පායද්දී මොකද වෙන්නේ? මේ පස ඉරිතලා යනවා කියන්නේ මොකක්ද? පායන කාලේට ස්පටිකවල තියෙන ජලය වාෂ්ප වෙනවා. ස්පටික සංකෝචනය හේවත් හැකිලෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒ අතර ඉඩ ඇති වෙනවා. ඒක තමයි මැටි පස පුපුරනවා කියන්නේ වේලුණා. මැටි වලින් බිත්ති බැඳහමක් දැකලා තියෙනවද? වරිච්චි බිත්ති වල මන් දන්නේ නැහැ. දැන් ළමයි වරිච්චි බිත්ති දැකලා තියෙනවද කියලා. ඒවා වේලෙද්දී පුපුරනවා. මේ බිත්ති වලට මැටි ගහපුවාම හොඳට තියෙනවා වේලෙද්දී මේක ඇකිලිලා පුපුරනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒකට හේතුව ජලය ඉවත් වෙනවත් එක්ක මේගොල්ලෝ ඇකිලෙනවා. ඒක මැටි වල ආවේනික ලක්ෂණය. දැන් මම කිව්වා මැටි කණිජ වල ස්තර සිලිකේට හා ඇලුමිනා අතර අනුපාතය අනුව 1:1 ආදී වශයෙන් වර්ග කරනවා කියලා. මේකෙන් උපරිමව ජලය උරා ගැනීමේ හැකියාවක් තියෙන්නේ 2:1 මැටි කණිජ වලටයි. ඊළඟ තරුව යටතේ ලියාගන්න. උපරිමව ජලය
උපරිමව ජලය උරා ගැනීමේ හැකියාවක් ඇත්තේ උපරිමව ජලය උරා ගැනීමේ හැකියාවක් ඇත්තේ කාටද? දෙකට එක මැටි කණිජ වලටය. දෙකට එක මැටි කණිජ වලට. ළමයි තව දෙයක් තියෙනවා මේගොල්ලන්ගේ ස්කන්ධයට සාපේක්ෂව ඉතා අධික පෘෂ්ඨීය වර්ගඵලයක් දක්වනවා. මොකද මේගොල්ල පවතින ස්තරහෙවත් තට්ටු විදියට. මේ බලන්න මෙහෙමත් මේ ෂඩස්ත්‍රාකාරව. මේ වගේ ව්‍යුහයක් ගත්තොත් මේක පැතලි ස්තරයක්, මේකේ උඩ වර්ගඵලයක්, යට වර්ගඵලයක්, පැතිවල වර්ගඵලයක් තියෙනවා. ඒ නිසා ස්කන්ධයට සාපේක්ෂව මේගොල්ල ඉතා අධික පෘෂ්ඨීය වර්ගඵලයක් දක්වනවා. මේකට සමහරු කියනවා ස්පෙસિෆික් ඒරියා එකේවත් පෘෂ්ඨීය වර්ගඵලය කියලා. මේක හරි වැඩි අගයක්. ඒකක ස්කන්ධයක ඇති වර්ගඵලයට අපි කියනවා පෘෂ්ඨීය වර්ගඵලය කියලා. මේගොල්ල තම ස්කන්ධයට සාපේක්ෂව අධික වර්ගඵලයක් හෙවත් පෘෂ්ඨීය වර්ගඵලයක් පෙන්눔 කරනවා. ඒ නිසා මොකද වෙන්නේ? ප්‍රතික්‍රියා සඳහා ලොකු ඉඩකඩක් ලබා දෙනවා. ප්‍රතික්‍රියා සඳහා අධික ඉඩකඩක් ලබා දුන්නාම වඩා ප්‍රතික්‍රියාශීලී වෙනවා. ඔබට මතක ඇති අපි කලිනුත් කිව්වා මේ වගේ පරීක්ෂා නලයක් අරගෙන මේකට තනුක අම්ලයක් දාලා සිංකේවත් තුත්තනාගම තහඩුවක් සම්පූර්ණ තහඩු වශයෙන් මේකට දාන්න පුළුවන්. මොකද වෙන්නේ? වායු බහුලීවත් හයිඩ්‍රජන් නිකුත් වෙමින් තුත්තනාගම තහඩුව දිය වෙනවා. ඒ වෙනුවට මට කතුරක් අරගෙන මේ තහඩුවම හීනි තීරු වලට කපන්න පුළුවන්. කපලා මේක දාන්න පුළුවන් තනුකාම්ලයට. එතකොට මොකද වෙන්නේ? සම්පූර්ණ තහඩුව දැම්මට වඩා මේක වේගයෙන් දිය වී යනවා. ඇයි හේතුව? මේ තහඩුව කෑලි වලට කපවුවා කියන්නේ අම්ලයේ සමග ගැටෙන පෘෂ්ඨීය වර්ගඵලයේ වැඩි තහඩුවල ක්ෂණිකව ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. ඒ නිසා වඩා ප්‍රතික්‍රියාශීලී මෙහෙම වුණාම. ඒ වගේ මේ පාංශු මැටි කලිලවල මොකද වෙලා තියෙන්නේ? ඉතා අධික බාහිර පෘෂ්ඨීය වර්ගඵලයක් තියෙනවා මේ විදිහට. ඒ නිසා මොකද වෙන්නේ? ප්‍රතික්‍රියාවලට අධික ඉඩකඩක් ලබා දෙනවා. අර මම මුලින් කිව්ව විදිහට පසක හමුවන වඩාම ප්‍රතික්‍රියාශීලී කොටස වෙලා තියෙන්නේ අන්න ඒ හන්දයි. ඊළඟ අංකයේ යටතේ ලියාගන්න තම ස්කන්ධයට සාපේක්ෂව වැඩි පෘෂ්ඨීය වර්ගඵලයක් දක්වයි. වැඩි පෘෂ්ඨීය වර්ගඵලයක් දක්වයි. මේක වැදගත් වෙන්නේ කොහොමද? ප්‍රතික්‍රියාවන් වලට වැඩි ඉඩකඩක් සපයන නිසා පසක හමුවන වඩාත්ම ක්‍රියාශීලී ප්‍රතික්‍රියාශීලී අකාබනික කොටස වෙලා තියෙන එකයි. ලියාගන්න ඉරි කෑල්ල ප්‍රතික්‍රියාවන් සඳහා වැඩි පෘෂ්ඨීය වර්ගඵලයක් ප්‍රතික්‍රියාවන් සඳහා වැඩි පෘෂ්ඨීය වර්ගඵලයක් සපයමින් පසක හමුවන ප්‍රතික්‍රියාවන් සඳහා වැඩි පෘෂ්ඨීය වර්ගඵලයක් සපයමින් පසක හමුවන වඩාම ක්‍රියාශීලී
අකාබනික කොටස වී ඇත්තේ අකාබනික කොටස වී ඇත්තේ මේ නිසාය. අකාබනික කොටස වී ඇත්තේ මේ නිසාය. අපි කලිනුත් කිව්වා මේ මැටි අංශුන්ගේ විස්කම්භය මිලිමීටර් 0.002කට වඩා ප්‍රමාණයෙන් කුඩායි කියලා. තම විස්කම්භය මිලිමීටර් 0.02කට වඩා ප්‍රමාණයෙන් කුඩා අංශුන්ට අපි කියනවා කලිල අංශුන් කියලා. ඉංග්‍රීසියෙන් කියනවා කොලොයිඩ්ස් කියලා. මැටි කණිජ වලට ඒ නිසා තව නමක් තමයි මැටි කලිල. මැටි කලිල ඉංග්‍රීසියෙන් කියනවා ක්ලේ කොලොයිඩ්ස් කියලා. ඔය නම් දෙකම හම්බ වෙනවා. කලිල කියලා කියන්නේ මීට වඩා ප්‍රමාණයෙන් කුඩා අංශුන්ට. මේවා පරමාණු හෝ අණු හෝ අයන වලට වඩා ප්‍රමාණයෙන් විශාලයි. හැබැයි මෙන්න මීට වඩා ප්‍රමාණයෙන් කුඩායි. අණු අයන හෝ පරමාණු වලට වඩා ප්‍රමාණයෙන් විශාල. හැබැයි 0.02කට වඩා ප්‍රමාණයෙන් කුඩා අංශුන්ට හමු වන නමක් තමයි කලිල කොලොයිඩ්ස්. හරිද? පස්සෙත් තියෙනවා මේක මැටි කලිල පෙන්වන්න කරනවා. ඒ නිසා මේවට මැටි කලිල කියලාත් අපි කියනවා. ඊළඟ තරුව යටතේ ලියා ගන්න. මැටි අංශුවක විස්කම්භය නැත්නම් ප්‍රමාණය මිලිමීටර් 0.02කට වඩා කුඩාය. 0.02කට වඩා කුඩාය. එම නිසා මේවා මැටි කලිල එහෙම නැත්නම් ක්ලේ කොලොයිඩ්ස් වශයෙන් හඳුන්වයි. දැන් ඔය ගෙදර කුස්සියේ තියෙන ඒ වගේ කලිලාංශුවක් තමයි පිටි පාම් පිටි ගත්තාමත් කලිල. ඒ කියන්නේ 0.02කට වඩා බොහෝ පිට ප්‍රමාණයෙන් කුඩායි. ඒතර මේ කලිලාංශු දලේ හෝ මොකක් හරි දිය කරපුවාම ලැබෙන ද්‍රාවණ වලට අපි කියනවා කලිල ද්‍රාවණ කියලා. කලිල ද්‍රාවණ වල පවතින්නේ අයනත් නෙමෙයි අණුත් නෙවෙයි කලිල. කලිල ප්‍රමාණයෙන් විශාලයි. අණු හෝ අයන වලට වඩා මේගොල්ල ප්‍රමාණයෙන් විශාල හන්දා මොකද වෙන්නේ? මේ කලිල ජලයේ දිය කරලා ද්‍රාවණයක් හදපුවාම ගුරුත්වය යටතේ කලිලාංශුන් පහළට බහිනවා. ටිකක් වෙලා ගියා. හැබැයි සත්‍ය ද්‍රාවණවල අණු හෝ අයන එහෙම පහළට බහින්නේ නැහැ. හැබැයි කලිල ඊට වඩා ප්‍රමාණයෙන් විශාලයි. ගුරුත්වය ක්‍රියා කරලා පහළට බහිනවා. ඕගොල්ලෝ පිටි ටිකක් අරන් වතුරේ දිය කරන්නකෝ. දිය කරලා පිටි ද්‍රාවණයක් හදලා ඕක ටික වෙලාවක් තියන්න බලන්න. ටික වෙලාවක් ගියාට පස්සේ මොකද වෙන්නේ? පිටි ටික ඔක්කොම අදියට බහැලා ද්‍රාවණිය පැහැදිලි වෙයි. අර කඩේ තියෙන්නේ ස්මැක් දියුල් පානය. එතෙන්දි කරලා තියෙන්නේ දියුල් අරගෙන ඒවා පොඩි කරලා කලිල බවට පත් කරලා තිනවා යන්ත්‍ර මගින්. ඊට පස්සේ දිය කරලා තියෙනවා. දිය කරපුවාම ඕක ඉතින් දිය වෙනවා. හැබැයි ටිකක් වෙලා තිබ්බහම මොකද වෙන්නේ? මේ දියුල් කියන කලිලාංශුන් ගුරුත්වය යටතේ පහළට බහිනවා. ඒකයි ඔයා කඩෙන් අර ස්මැක් හරි මොනවා ස්මැක්ද මොනවද මම දන්නේ නැහැ. දියුල් බීම බෝතලයක් ගත්ත හැටි මොකද වෙන්නේ? ඒකේ ඔක්කොම අඩියට බහැලා නිකන් ලා පාට වතුරක් තියෙන්නේ බොන්න හිතෙන්නේ.
ඒකයි මුදලාලි එයාට දෙන්න ඉස්සරලා ඒක හොල්ලන්නේ. හොල්ලාපුවම ආපහු කලිල ද්‍රාවණ වලට යනවා. තේරුණාද? දැන් තේරෙනවද මඩ වතුරක් නැත්තම් බොර වතුරක් ටිකක් වෙලා ගියාම පැහැදිලි වෙන්නේ නැහැ කියලා. වතුර වල මඩ කරපුවාම මඩ කරනවා කියන්නේ මොකක්ද? ඔයා කලත්තනකොට පතුලට බැහැලා තියෙන කලිලාංශුන් මේ ජලයේ දිය වෙනවා. දිය වෙලා తాවකාලිකව මඩ පාටට තියෙනවා. හැබැයි මේක ටික වෙලාවක් ගියාම ටික වෙලාවක් කියන්නේ 7-8ක්වත් ගියාට පස්සේ මොකද වෙන්නේ? අර මැටි ටික කොහොම පහළට බහිනවා මොකද කලිල හන්දා ගුරුත්වයට තේ පහළට බහිනවා ආපහු වතුර ටික පෑදීදී හේවත් හොඳ වතුර බවට පත් වෙනවා. සිද්ධිය පැහැදිලි. ඒකයි වෙහි කාලේට ගංගාවල වතුර බොර පාට වෙන්නේ. පාංශු කාදනයට තේ පස් හොදාගෙන යනවා මේකේ තියෙනවා මැටි රොන් මඩ වගේ වැලිත් තියෙනවා. ඊළඟට වැලි නම් ලොකු හන්දා ඉක්මනටම බහිනවා අඩියට. හැබැයි මැටි කුඩා නිසා වැඩි වෙලාවක් ගන්නවා. හැබැයි බහිනවා. සිද්ධිය පැහැදිලි. ඉතින් ඒකයි මේ කලිල ද්‍රාවණ කියලා ඒවට කියන්නේ. ඒ නිසා අපි කියනවා මේවට කියනවා කලිල ද්‍රාවණ හේවත් අවලම්බන ද්‍රාවණ කියලා. මේවා සැබෑ වශයෙන්ම දිය වෙලා නැහැ එල්ලිලා වාගේ තියෙන්නේ පස්සේ අඩියට බහිනවා. ඒ නිසා මේවට අපි කියනවා සස්පෙන්ෂන් සොලියුෂන්ස් හේවත් අවලම්බන ද්‍රාවණ කියලා. ඊළඟ තරුවයට තියාගන්න මැටි කලිල අංශු අර 0.02කට වඩා කුඩා ඒවා මැටි කලිල අංශුන් ජලීය ද්‍රාවණයක් තුල අවලම්බනය වේ. මැටි කලිල අංශුන් ජලීය ද්‍රාවණයක් තුල අවලම්බනය වේ. ජලීය ද්‍රාවණයක් තුල අවලම්බනය වේ. දැන් අපි ගත්තොත් මැටි කණිජයක පවතින ස්තරය ඇත්තටම ළමයෝ ෂඩස්ත්‍රාකාරයි. මෙහෙමනේ තියෙන්නේ හුඟක් වෙලාවට. එතකොට මේ මැටි කණිජ නැත්තම් මැටි කලිල නම් දෙකම කියන්න පුළුවන්. බොහෝ විට ඍණ ආරෝපණ දරනවා. මේ ආරෝපණ බොහෝ විට පවතින්නේ තුඩුවල. ඒක ළමයි ආරෝපණ වල හැටියක්. ආරෝපණ ගබඩා වෙන්නේ තුඩුවල ගිහිල්ලා. මැටි කණිජත් බහුලව ඍණ ආරෝපණ දරනවා. ඒකයි මම මේ ඍණ ආරෝපණ මේකේ තුඩුවල පෙන්눔 කරලා තියෙන්නේ. මේ පෙන්눔 කලේ ඍණ ආරෝපණ. මැටි කණිජ වලට මෙන්න මෙහෙම ඍණ ආරෝපණ ලැබීමට ප්‍රධාන වශයෙන් එක්තරා යාන්ත්‍රණයක් බලපානවා. මම ওই බහුවර්ණ වල ඔය වගේ කැත කතා අහන හින්දා මේ යාන්ත්‍රණයේ නම විතරක් කියනවා. යාන්ත්‍රණය විස්තර කරන්න යන්නේ නැහැ. මේ යාන්ත්‍රණයට අපි කියනවා අයිසෝමෝර්ෆස් සබ්ස්ටිටියුෂන් හෙවත් සමරූපී ආදේශනය කියනවා. නම විතරක් දෙන්න. විස්තර කරන්න යන්නේ නැහැ. ධන ආරෝපණක් තියෙනවා. හැබැයි බහුලව ඍණ ආරෝපණ කරනවා. ඊළඟ අංකයට තියාගන්න මැටි කණිජ බහුලව ඍණ ආරෝපණ දරයි. මැටි කණිජ බහුලව ඍණ ආරෝපණ දරයි. මෙම ඍණ ආරෝපණ ලැබීමට සමරූපී ආදේශනය isomorphous substitution සමරූපී ආදේශනය නම් යාන්ත්‍රණය දායක වේ.
ළමයෝ මෙහෙම ඍණාරෝපණ දරන හන්දම ධන ආරෝපණ සහිත ද්‍රව්‍ය රඳවා ගන්න මෙයාට පුළුවන්. මේ ධන ආරෝපණ වලට තව නමක් තමයි කැටායන. කෙමිස්ට්‍රි වලට කියලා. ඍණාරෝපණ වලටනේ අපි ඇනායන කියන්නේ. ඉතින් ඒ නිසා මෙලෙස ඍණාරෝපණ දැරීම නිසා ධන ආරෝපණ සහිත ද්‍රව්‍ය රඳවා ගැනීමට ඒ වගේම මෙහෙම රඳවාගත්ත ධන ආරෝපණ හේවත් කැටායන වෙනත් ධන ආරෝපණ හේවත් කැටායන සමග හුවමාරු වෙන්න පුළුවන්. මේ තියෙන්නේ හයිඩ්‍රජන් කියන ධන ආරෝපණය හේවත් කැටායනය, මේ තියෙන්නේ කැල්සියම් නැත්නම් සෝඩියම් කියන ධන ආරෝපණය හේවත් කැටායනය. ඇයි මේගොල්ලෝ මෙතනට ඇදෙන්නේ? කලිලයේ ඍණාරෝපණ හින්දා. කලිලයේ ඍණාරෝපණ වෙන සමරූපීය ආදේශනේ දායක වෙනවා. ඒක විස්තර කරන්නේ නැහැ. එතකොට මෙහෙම ඍණාරෝපණ වීම නිසා ධන ආරෝපිත අයනේවත් කැටායන රඳවා ගන්න පුළුවන්. එහෙම රඳවාගත්ත කැටායන වෙනත් කැටායන සමග හුවමාරු වෙන්න පුළුවන්. ළමයෝ පාංශු මැටි කලිල වලට රඳවාගත්ත ධන ආරෝපිත අයනේවත් කැටායන වෙනත් කැටායන සමග හුවමාරු වීමට තමයි ඔය කැටායන හුවමාරුව කියන්නේ. ඒක පස්සේ සරු බවට හරි වැදගත් වෙනවා. ඒ නිසා මේක ප්‍රමාණයක් විදියට මනිනවා. අන්න ඒකට තමයි අපි කිව්වේ කැටායන හුවමාරු ධාරිතාව කියලා. ප්‍රමාණයක් දක්වන්නේ ධාරිතාවක් මගින්. ඒකකත් අපි අර කිව්වා කලින් මොකද්ද? 5 ග්‍රෑම් 100ට මිලි සමක. ඕකත් හරි වැදගත් වෙනවා රසායනික ප්‍රතික්‍රියාශීලී වෙන්න මේ අයන හුවමාරු හැකියාව. අපි කිව්වත් දැන් මේක ඍණාරෝපණ දරනවා කියලා. ඒ නිසාම ලියා ගන්න ඊළඟ පොයින්ට් එක මේ නිසාම ධන ආරෝපිත අයන වරහන් තුල කැටායන මේ නිසාම ධන ආරෝපිත අයන වරහන් තුල කැටායන මැටි කලිල මත රඳවා ගැනීමටද මැටි කලිල මත රඳවා ගැනීමටද මැටි කලිල මත රඳවා ගැනීමටද එලෙස රඳවාගත් කැටායන මැටි කලිල මත රඳවා ගැනීමටද එලෙස රඳවාගත් කැටායන එලෙස රඳවාගත් කැටායන එලෙස රඳවාගත් කැටායන වෙනත් කැටායන සමග හුවමාරුවටද වෙනත් කැටායන සමග හුවමාරුවටද වරහන් තුල කැටායන හුවමාරුව වරහන් තුල කැටායන හුවමාරුව වරහන් වහලා දායක වේ. අනික මේගොල්ල අතට ඊටාම සිනිඳු ආකාරයෙන් දැනෙනවා. අපි කියනවා ළමයි ඊටා සිනිඳු වයනයක් සහිතයි කියලා. යමක් අතට දැනෙන ආකාරයට අපි කියනවා ටෙක්ස්චර් එකේවත් වයනය කියලා. අයි කුඩා අංශු ඊළඟ පොයින්ට් එක ඊටා සිනිඳු වයනයක් දක්වයි. අපි කතා කරමින් හිටියේ පාංශු මැටි කණිජවල ලක්ෂණ ගැන. පාංශු මැටි කණිජ යටතේ අපිට ප්‍රධාන දෙන්නෙක් හම්බ වුණා. එක්කෙනෙක් තමයි ස්තර සිලිකේට, අනිත් එක්කෙනා ස්තර සිලිකීට නොවෙන එක්කෙනා. හැබැයි මේකෙන් ප්‍රමුඛ හා වැඩිපුරම හම්බ වෙන්නේ
ස්තර සිලිකේට නිසා. බොහෝ විට පොදුවේ මැටි කණිජ කියලා කියන්නේ ස්තර සිලිකේට කණිජ වලට. ඒ නිසා මැටි කණිජ වල ලක්ෂණ කියලා අපි ඇත්තටම මෙතන කතා කළේ බොහෝ දුරට ස්තර සිලිකේට වල ලක්ෂණ. අපි කිව්වා මේගොල්ල හැදෙන්නේ සිලිකේට හා ස්තරදායක වෙනවා. ස්පටික ව්‍යුහයක් තියෙනවා. ඒ ස්පටික වලින් දැලිසක් හැදිලා තියෙනවා. ඒ නිසා මේකට ලැටිස් හෙවත් දැලිසාකාර ව්‍යුහය කියලා කිව්වා. එතකොට මේක අන්වීක්ෂීය වෙනවා. ඒ වගේම කලිල ව්‍යුහ දරනවා. ඒ නිසා කලිලයක් කියන මැටි කලිල කියලාත් කියන්න පුළුවන්. බහුලව ඍණාරෝපණ වෙනවා. තම ස්කන්ධයට සාපේක්ෂව අධික පෘෂ්ඨීය වර්ගඵලයක් දක්වනවා. ඒ නිසා පසක හමුවන ඊටාම ක්‍රියාශීලී කොටස වෙනවා. ඍණාරෝපණ ලැබීම නිසා ඍණාරෝපණ ලැබීමට සමරූපී ආදේශනයේ දායක වෙනවා. ඍණාරෝපණ ලැබීම නිසා ධනාරෝපිත ආයන හෙවත් කැටායන තමා මත රඳවා ගන්නටත් එහෙම රඳවාගත්ත කැටායන වෙනත් ඒවා එක්ක හුවමාරු වෙන්න හෙවත් කැටායන හුවමාරුන්ට දායක වෙනවා. මේකත් ප්‍රතික්‍රියාශීලී බවට එක හේතුවක් වෙනවා. ඊටාම සිනිඳු වයනයක් පෙන්වන්න කරන්නේ. ඔබට මතක ඇති ද්විතීයික khනිජ අපි ප්‍රධානාකාර දෙකකට බෙදුවා. මැටි khනිජ ඒ ගැන තමයි කතා කළේ. ස්තර සිලිකේට අස්තර සිලිකේට නොවන. එහෙනම් දෙවන ආකාරය හඳුනා ගන්නට මැටි නොවන ද්විතීයික khනිජ. මැටි නොවන ද්විතීයික khනිජ. චර වැදගත් නෑ ඒගොල්ලෝ ගැන නම් පීලි දෙකයි කියන්න තියෙන්නේ. මැටි නොවන ද්විතීයික khනිජ. ළමයෝ මැටි වෙන්නේ නැත්තම් මේගොල්ල කාටද දායක වෙන්නේ? මේගොල්ල පසේ රොන් මඩ කොටස. ඒ කියන්නේ විස්කම්භය 0.02 ඉඳලා 0.02 මිලිමීටර දක්වා කොටස සෑදීමටයි දායක වෙන්නේ. ලියා ගන්න යටතේ මැටි නොවන ද්විතීයික khනිජ මේවා පසේ රොන් මඩ කොටස සෑදීමට දායක වේ. මේවා පසේ රොන් මඩ කොටස සෑදීමට දායක වේ. වරහන් තුල විස්කම්භය ලියා ගන්න 0.02 මිලිමීටර. ළමයි දැනගන්න මේක ඇතුලේ නැත්තම් මෙහි විවිධ khනිජ වර්ග තියෙනවා. ලියා ගන්න විවිධ khනිජ වර්ග අඩංගුය. විවිධ khනිජ වර්ග අඩංගුය. උදාහරණ ක්වාට්ස්, එහෙම නැත්නම් ක්ලෝරයිඩ්, එහෙම නැත්නම් ස්මිග්ටයිට්, මයිකා, අවසාන වශයෙන් ෆෙල්ස්පා. දැන් බලන්න මේ රවුමෙන් දක්වන්නේ ළමයි පාංශු පරිමාවක් නම් මේකේ 145ක් වන අකාබනික කොටස හිවත් khනිජ කොටස ගැනයි මේ කතා කරලා ඉවරුනේ. ආග්නේය පාෂාණ වලින් ඇතිවන khනිජ ප්‍රාථමික khනිජ කිව්වා. පස්සේ වැඩි කොටස තමයි හදන්නේ
වැඩිපුර කෑකෝ ගහන්න දෙයක් නෑ. ද්‍රාවණ අවක්ෂේප වෙලා නැත්තම් තැන්පත් වෙලා එහෙම නැත්තම් පුනර්ස්පටිකීකරණය වෙලා හදන්නේ ද්විතීයික කණිජ කියලා කිව්වා. මේවායේ බහුලව අඩංගු වෙන්නේ අවසාදිත හා විපරීත පාෂාණ කිව්වා. පස්සේ මැටි හා රොන්මඩ කොටස තමයි හදනවා කිව්වේ. ඒ නිසා ප්‍රධාන ආකාර දෙකකට බෙදුවා. පස්සේ මැටි කොටස සෑදීමට දායක වන ද්විතීයික කණිජ වලට කිව්වා මැටි කණිජ කියලා. මැටි නොවන කොටස සෑදීමට දායක වන ඒවාට කිව්වා මැටි නොවන ද්විතීයික කණිජ කියලා. මැටි කණිජ ගත්තාම මේවායේ තිබුණා නම් සිලිකේට ස්තරයක්, ඒකට අපි කිව්වා සිලිකේට මැටි කණිජ හේවත් සිලිකේට ස්තර මැටි කණිජ. එහෙම නැති ඒවත් පොඩ්ඩක් තිබුණා. වැඩිපුරම වැදගත් වුණේ සිලිකේට හන්දා. පොදුවේ මැටි කණිජ කියන්නේ මේගොල්ලන්. අපි කතා කළා ඒගොල්ලන්ගේ ලක්ෂණ. ඊළඟට මැටි නොවන කට්ටිය ගැන පොඩ්ඩක් කතා කළා. මේ දැන් එහෙනම් මේ 145 ඉවරයි. තව 105ක් තියෙනවා මේ 50 හැදෙන්න. ඒකෙන් 104ක් විතරම ආවරණය වෙන්නේ පාංශු කාබනික ද්‍රව්‍ය වලින්. එහෙනම් ඊළඟ මාතෘකාව ලියාගන්න පාංශු කාබනික ද්‍රව්‍ය. ප්‍රධාන මාතෘකාව ලියාගන්න පාංශු කාබනික ද්‍රව්‍ය. ළමයි මේවට අපි ඉංග්‍රීසියෙන් කියනවා soil organic matter කියලා. පාංශු කාබනික ද්‍රව්‍ය එහෙම නැත්නම් soil organic matter ලියාගන්න ඒකයි. ළමයි මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මේ තියෙන්නේ පොළොව මට්ටම නම් මේ පොළොව තුල හා ඒක මත විවිධ ශාක හා සතුන් වාසය කරනවා. මේගොල්ලන්ගේ මල ද්‍රව්‍යයි මල දේහයි පසට ලැබෙනවා. පසට ලැබුණාම මොකද වෙන්නේ? පසේ වාසය කරනවා පාංශු ක්ෂුද්‍ර ජීවී. ක්ෂුද්‍ර කියන්නේ පියවි හැට පේන්නේ. ඒගොල්ලෝ මොකද කරන්නේ? මේ කුණු නැත්තම් මේ කාබනික ද්‍රව්‍ය කණ්ඩ පටන් ගන්නවා. අන්න එහෙම ලැබෙන විෂමාකාර මිශ්‍රණයකට අපි කියනවා පාංශු කාබනික ද්‍රව්‍ය කියලා. විෂමාකාරයි කියන්නේ මේකේ විවිධ අවස්ථාවේ තියෙනවා. දි รา පත් නොවූ කාබනික ද්‍රව්‍ය තියෙනවා. ක්ෂුද්‍ර ජීවීන් මගින් දි รา පත් කරන ඒවා තියෙනවා. බොහෝ දුරට දි รา පත් වෙලා ඉවර වෙච්ච ඒවා තියෙනවා. ඒ නිසා මේක එකක් නෙමෙයි විෂමාකාර ද්‍රව්‍ය. පාංශු ජීවීන් මගින් පසට ලැබෙන කාබනික ද්‍රව්‍ය නැත්නම් ලැබෙන ද්‍රව්‍ය හා ඒගොල්ලන්ගේ මල ද්‍රව්‍ය පාංශු ජීවීන් මගින් පසේදී දි รา පත් කිරීමෙන් පවතින විෂමාකාර සංඝටක සමූහයකට අපි කියනවා පාංශු කාබනික ද්‍රව්‍ය කියලා. ලියා ගන්න අර්ථ දැක්වීම. ක්ෂුද්‍ර ජීවීන් විසින් පසට එකතු වන ක්ෂුද්‍ර ජීවීන් විසින් පසට එකතු වන ශාක හා සත්ව ද්‍රව්‍ය ජීර්ණය වීමෙන් හා වියෝජනය වීමෙන්. ජීර්ණය කරන්නේ ජීවීන්, වියෝජනය කරන්නේ සූර්යාලෝකයේ උෂ්ණත්වය. ජීර්ණය වීමෙන් හා වියෝජනය වීමෙන් මේවා රසායනිකව වෙනස් වෙනවා. ජීර්ණය වීමෙන් හා වියෝජනය වීමෙන් හා ජීර්ණය වීමෙන් හා වියෝජනය වීමෙන් හා රසායනිකව වෙනස් වීමෙන්
රසායනිකව වෙනස් වීමෙන් ලැබෙන විෂම ජාතීය මිශ්‍රණයකි. ලැබෙන විෂම ජාතීය මිශ්‍රණයකි. ලැබෙන විෂම ජාතීය මිශ්‍රණයක පස්සේ කළු පාට තියෙන්නේ ඔය තමයි. කාබනික ද්‍රව්‍ය. විෂම ජාතීය මිශ්‍රණයකි. තමයි මේකේ විවිධ අවස්ථාවල පවතින ද්‍රව්‍ය හේවත් සංඝටක තියෙන්න පුළුවන්. දි รา පත් නොවූ දි รา පත් වෙමින් පවතින හේවත් අඩක් දි รา පත් වල හෝ බොහෝ දුරට දි รา පත් වී අවසන්. ලියා ගන්නට වෙනම පොයින්ට් එකක්. මෙහි විවිධ තත්වයේ පවතින සංඝටක මෙහි විවිධ තත්වයේ පවතින සංඝටක හමු වේ. මෙහි විවිධ තත්වයේ පවතින සංඝටක පවතී නැත්නම් හමු වේ. උදාහරණ දි รา පත් නොවූ උදාහරණ දි รา පත් නොවූ කමා දි รา පත් වෙමින් පවතින ඇල ඉර. දි รา පත් වෙමින් පවතින ඇල ඉර අඩක් දි รา පත් වූ දි รา පත් වෙමින් පවතින ඇල ඉර අඩක් දි รา පත් වූ කමා බොහෝ දුරට ජීර්ණය සම්පූර්ණ කළ ළමයා බොහෝ දුරට ජීර්ණය සම්පූර්ණ කළ කාබනික ද්‍රව්‍ය වලට අපි කියනවා උදාහරණයක් හියුමස්. වරහන් තුල හියුමස් හමු වේ. වරහන වහලා හමු වේ. ළමයි මෙතෙන්දී හියුමස් කියන වචනයක් කියනවා නම් මේ කාබනික ද්‍රව්‍ය පාර්ශ්ව ජීවීන් මගින් දි รา පත් වෙනවා. මෙහෙම දි รา පත් වෙලා අවසානයේදී ඊතා හිමින් දි รา පත් වන හෝ දි รา පත් වීමට ප්‍රතිරෝධී සැහැල්ලු අස්පටික රූපී තද වර්ණයක් සහිත ද්‍රව්‍ය හම්බ වෙනවා. මෙන්න මේවට අපි කියනවා හියුමස් කියලා. දැනගන්න හිතන්නකො මේ ඉන්නේ ගැඩවිලෙක් කියලා, ඇනලීඩාවෙක් කියලා. මේකගේ ඇඟ ඇතුළේම තියෙන්නේ බොක්ක ආහාර මාර්ගය. මේක මෙතනින් කුණු කනවා මෙන්න කට කුණු කෑම. කුණු කාපුවාම මේ කුණු ඇඟ ඇතුළේ දි รา පත් වෙලා අවසානයේ දි รา පත් කරන්න බැරිම ටික තමයි එළියට දාන්නේ. ඕකට අපි ගමේ භාෂාවෙන් කියනවා ගැඩවිලි පස් කියලා. මේ වායේ හියුමස් තියෙනවා. මේ අනුව හියුමස් කියලා කියන්නේ ටිකක් තද පාට අස්පටික රූපී. හියුමස් වල ස්පටික නෑ ලුණු වල වාගේ. ඒ වගේම නිශ්චිත ව්‍යුහයක් රහිත. හියුමස් වලට හරියම ව්‍යුහයක් කතා කරන්න බෑ. දලිස ව්‍යුහය දලිසාකාරද, ස්තර සිලිකේට තියෙනවද, ස්පටික රූපීද? ඒව මොකවත් නෑ. නිකන් හියුමස් ගත්තාම නිකන් මෙන්න මේ වගේ නිශ්චිත හැඩයක් හෝ ව්‍යුහයක් රහිතයි. මේකේ වුණනම් කොටස් දෙකක් තියෙනවා. පංජරය හා පූරකය කියලා විතරයි. නැතුව පැහැදිලිව මේ ස්ට්‍රක්චර් එකක් නැහැ. එහෙම එකක් මේවා බොහෝ විට ජීර්ණයේ අවසාන ඵලයේ හෝ ඊතා සෙමින් ජීර්ණය වෙනවා. තරුවක් දාලා ලියා ගන්න. මේ අණුව හියුමස් යනු ඔබ දැනගන්න වෙනවා. මේ අණුව හියුමස් යනු තද පැහැති. තද පාටයි කියන්නේ කළු පාට. හරිද? තද පැහැති අස්පටික රූපී ස්පටික නැහැ ඒකේ. අස්පටික රූපී කමා සැහැල්ලු තද පැහැති අස්පටික රූපී සැහැල්ලු නිශ්චිත ව්‍යුහයක් රහිත
නිශ්චිත ව්‍යුහයක් රහිත තවදුරටත් ජීර්ණයට ප්‍රතිරෝධී හෝ තවදුරටත් ජීර්ණයට ප්‍රතිරෝධී හෝ ඉතා සෙමින් ජීර්ණය වන සංඝටකයකි. උපමාතෘකාවක් ලියාගන්න එහෙමනම් මොනවද මේ පාංශු කාබනික ද්‍රව්‍යවල තියෙන වැදගත්කම කියලා. උපමාතෘකාවක් ලියාගන්න පාංශු කාබනික ද්‍රව්‍යවල වැදගත්කම. පාංශු කාබනික ද්‍රව්‍යවල වැදගත්කම. ළමයි පළවන වැදගත්කම තමයි මේගොල්ල ශාකවලට පෝෂක සපයන. ලියාගන්න අංකයක වැදගත්කම ශාකවලට පෝෂක සැපයීම. ශාකවලට පෝෂක සැපයීම. ළමයි කොහොමද කාබනික ද්‍රව්‍ය වලින් ශාකවලට පෝෂක සපයන්නේ? දැන් මේ කාබනික ද්‍රව්‍ය වියෝජනයේ හේවත් ජීර්ණය වෙනකොට මොකද වෙන්නේ? ඒවා බිඳ වැටෙනවා. ඒ සමග පසට ශාකවලට ලබාගත හැකි පෝෂක මුදා හරිනවා. ඊට අමතරව මේ ජීර්ණ ක්‍රියාව මගින් අවසානයේදී ලැබෙනවනේ හියුමස්. හියුමස් වලට පුළුවන් මේ පෝෂක රඳවා ගන්න. සේදිලා යන එක වළක්වලා රඳවාගෙන ශාක වලට ලබා දෙන්න පුළුවන්. ඒ නිසා හියුමස් ක්‍රියා කරනවා පසේ පෝෂක ගබඩාවක් හේවත් පෝෂක සංචායකයක් විදිහට. ඒක හරි වැදගත් වෙනවා. පෝෂක ලැබුණට මදිනේ. ඒ පසර නිදහස් කළාට ශාක ඒ වෙලාවේ ලබා ගන්න නැත්නම් ශාක කියනවා පස්සේ කන්නම් කියලා. එතකම් පෝෂක තියෙන්න එපා. එහෙම තියෙන්නේ මේවා වර්ෂාව මගින් සේදී යන්න පුළුවන්. හැබැයි ඒක වළක්වලා පෝෂක රඳවාගෙන පෝෂක ගබඩාවක් වශයෙන් ක්‍රියා කරන්නට හියුමස් වලට පුළුවන්. අපි කියනවා හියුමස් කියන්නේ පෝෂක සංචායකයක් කියලා. ලියා ගන්න අංකයක පසට පෝෂක සැපයීම එයට ලියා ගන්න කාබනික ද්‍රව්‍ය වියෝජනයේදී එමගින් ශාකවලට ලබාගත හැකි පෝෂක නිදහස් කරන අතරම මෙහිදී හටගන්නා හියුමස් පසේ පෝෂක සංචායකයක්. වරහන් තුරුන් නම් ගබඩාවක්. පසේ පෝෂක සංචායකයක් ලෙස ක්‍රියා කරයි. හරිද? අංක 2 ළමයි
පාංශු කාබනික ද්‍රව්‍ය මගින් පසේ බොහෝ භෞතික ලක්ෂණ දියුණු කරනවා. මේක හරි වැදගත් දෙයක්. මම මෙතෙන්දි භෞතික ලක්ෂණ සවිස්තරව කියන්න යන්නේ නැහැ. ඒවා වෙන වෙන ස්ථානවල කතා වෙනවා. මෙතෙන්දි පොදුවේ කියනවා පාංශු කාබනික ද්‍රව්‍ය මගින් පසේ භෞතික ලක්ෂණ දියුණු කරන බව. ඕන්න ලක්ෂණ ලයිස්තුවක් දෙනවා එච්චරයි. ඒවා විස්තර කරන්න යන්නේ නැහැ මෙතෙන්. ලියා ගන්න අංක 2 මේවා මගින් පසේ භෞතික ලක්ෂණ දියුණු කරයි. මේවා මගින් පසේ භෞතික ලක්ෂණ දියුණු කරයි. උදාහරණ කීපයක් දක්වන්නම් දැනට ලියා ගන්න තමයි. උදාහරණ කීපයක් සිම්පල් අකුරු දාලා ලියා ගමු. සිම්පල් A පාංශු ව්‍යුහ ඇති කිරීම හා ශක්තිමත් කිරීම. පාංශු ව්‍යුහ කියන්නේ පස් කැට කියලා හිතා ගන්නකො. මේක කතා කරන්නකොත් ඉවරයක් නෑ. පාංශු ව්‍යුහ ඇති කිරීම හා ශක්තිමත් කිරීම. සිම්පල් B පසට තද වර්ණයක් ලබා දීම. ඔන්න පසේ වර්ණය දියුණු කරනවා. පසට තද වර්ණයක් ලබා දීම තුලින් පාංශු වර්ණය දියුණු කිරීම. ළමයෝ පසේ වාතයේ පැවතීමේ හැකියාවට අපි කියනවා පාංශු වාතනය කියලා. සිම්පල් C පාංශු වාතනය වැඩි දියුණු කරනවා. මේ භෞතික ලක්ෂණ. පාංශු වාතනය වැඩි දියුණු කිරීම. මම මේ ලක්ෂණ මොකුත් දැන් කියන්නේ නැහැ. ඊළඟ සිම්පල් අකුර පාංශු වාතනය වැඩි දියුණු කිරීම. ඊළඟ සිම්පල් අකුර පසේ දෘශ්‍ය ඝනත්වය අඩු කරනවා නම් දෘශ්‍ය ඝනත්වය ඒක හිත කරයි පසට පසේ දෘශ්‍ය ඝනත්වය අඩු කිරීම. ළමයෝ යම් පසක සිදුරු හේවත් අවකාශ පැවතීමේ හැකියාවට අපි කියනවා පසේ සවිවරතාව. මෙන්න මේක වැඩි කරනවා. පසේ සවිවරතාව වැඩි කිරීම නැත්නම් දියුණු කිරීම. පසේ සවිවරතාව වැඩි කිරීම. ළමයෝ යම් පසක ද්‍රව්‍ය ගමන් කිරීමේ හැකියාවේවත් ඊළඟ සිම්පල් ලකුණ පසේ පාරගම්‍යතාව දියුණු කිරීම. පසේ පාරගම්‍යතාව දියුණු කිරීම. ඒකට හොඳට පස තුළ ද්‍රව්‍ය සංචරණය වෙනවා. ඊළඟ සිම්පල් ලකුණ තමයි පසේ ජලය රඳවා ගැනීමේ හැකියාවේවත් පාංශු ජල ධාරිතාව වැඩි කිරීම. පාංශු ජල ධාරිතාව වැඩි කිරීම. ඊළඟ සිම්පල් ලකුර පසේ උෂ්ණත්වය වැඩි කිරීම. පසේ උෂ්ණත්වය වැඩි කරනවා. මේ මගින් මොකද වෙන්නේ? පොදුවේ කාබනික ද්‍රව්‍ය මගින් පසේ භෞතික ලක්ෂණ දියුණු කරලා භෝග වගාවට හිතකර තත්ත්වය ඇති කරනවා. ඉරි කෑල්ල මෙමගින් භෝග වගාවට හිතකර තත්ත්ව ඇති කරයි. මෙමගින් භෝග වගාවට හිතකර තත්ත්ව ඇති කරයි.
කාබනික ද්‍රව්‍යවල තුන්වෙනි වැදගත්කම හේවත් බලපෑම තමයි පසේ කැටායන හුවමාරු ධාරිතාවට දායක වෙනවා. අංක 3 දැන් මේ භෞතික ලක්ෂණ දිනු කරපු එක ඉවරයි. අංක 3 යටතේ ලියා ගන්න පාංශු කැටායන හුවමාරු ධාරිතාවට බලපෑම. ළමයි දැනගන්නට යම් පසක පවතින කැටායන හුවමාරු ධාරිතාවයෙන් 120 ඉඳලා 70 දක්වා ප්‍රමාණයක් කාබනික ද්‍රව්‍ය මගින් ආවරණය කරන්න පුළුවන්. මෙහිදී හියුමස් වල කැටායන හුවමාරු ධාරිතාව ඉතා අධික අගයක් ගන්නවා. මේ කැටායන හුවමාරු ධාරිතාව පසේ සාරවත් බවට වැදගත් වෙනවා. වැදගත් වෙන හැටි පස්සේ කියන්නම්. මේ ලක්ෂණ ඔක්කොම මම ආයෙ වෙනම කතා කරනවා ළමයි. ලියා ගන්න කැටායන හුවමාරු ධාරිතාවට බලපෑම යටතේ පසක සමස්ත කැටායන හුවමාරු ධාරිතාවයෙන් පසක සමස්ත කැටායන හුවමාරු ධාරිතාවයෙන් 120 ඉරි කෑල්ල 70 දක්වා 120 ඉරි කෑල්ල 70 දක්වා හියුමස් මගින් ආවරණය වේ. 120 ඉරි කෑල්ල 70 දක්වා හියුමස් මගින් ආවරණය වේ. කවර් කරනවා. වරහන් තුල හියුමස් වල කැහුදා ඒ මොකක්ද? කැටායන හුවමාරු ධාරිතාව. හියුමස් වල කැටායන හුවමාරු ධාරිතාව හියුමස් වල කැටායන හුවමාරු ධාරිතාව මේක මනින ඒකකේ මම කිව්වා 5 ග්‍රෑම් 100ට මිලි සමක. පස් ග්‍රෑම් 100ට මිලි සමක 100 ඉරි කෑල්ල 300 තරම් අධික වේ. හියුමස් වල කැටායන හුවමාරු ධාරිතාව 5 ග්‍රෑම් 100ට මිලි සමක 100 ඉරි කෑල්ලක් 300 තරම් අධික වේ. ළමයි කාබනික ද්‍රව්‍ය භෞතික ලක්ෂණ වලට බලපානවා. මේ රසායනික ලක්ෂණයක් වූ කැටායන හුවමාරු ධාරිතාවට බලපානවා. ඒ වගේම පාංශු ජීවීන්ට හා ජීවී ක්‍රියාවන්ට දායක වෙනවා. ඒක පසක හරි වැදගත් වෙනවා. ඊළඟ අංකය පාංශු ජීවීන්ට හා ජීවී ක්‍රියාවන්ට දායක වේ. පාංශු ජීවීන්ට හා ජීවී ක්‍රියාවන්ට දායක වේ. කොහොමද වෙන්නේ? ඒක වෙන්නේ ළමයි පාංශු කාබනික ද්‍රව්‍ය පාංශු ජීවීන්ට ආහාරයක් හෙවත් උපස්තරයක් වශයෙන් ක්‍රියා කරනවා. එතකොටනේ කන්න දිනවනේ වුන් ඉන්නේ. එතකොට මොකද වෙන්නේ? පාංශු ජීවීන් මගින් සිදුවන බොහෝ හිතකර ක්‍රියාවන් නඩත්තු වෙනවා. ඒ කන්න නැත්තම් ඒ හිතකර ක්‍රියාවන් නෑ. ලියා ගන්න කාබනික ද්‍රව්‍ය පාංශු ජීවීන්ට ආහාරයක්
හෙවත් උපස්තරයක්. හෙවත් උපස්තරයක් ලෙස ක්‍රියා කරමින් හිතකර පාංශු ජෛවීය තත්ත්ව ලෙස ක්‍රියා කරමින් හිතකර පාංශු ජෛවීය තත්ත්ව පවත්වාගෙන යාමට හිතකර පාංශු ජෛවීය තත්ත්ව පවත්වාගෙන යාමට ආධාර වේ. හිතකර පාංශු ජෛවීය තත්ත්ව පවත්වාගෙන යාමට ආධාර වේ. උදාහරණයක් කියන්න ළමයි පෝෂක චක්‍ර පවත්වා ගැනීම. උදාහරණයක් පෝෂක චක්‍ර. අපි ඉස්සරහදී කතා කරයි නයිට්‍රජන් චක්‍රය, ෆොස්ෆරස් චක්‍රය ආදී වශයෙන්. උදාහරණ පෝෂක චක්‍ර පවත්වාගෙන යාමට ආධාර වීම. ළමයි පසේ තියෙනවා එක්තරා යාන්ත්‍රණයක්. මේකට අපි කියනවා පසේ ස්වාරක්ෂක යාන්ත්‍රණය කියලා. පසේ ස්වාරක්ෂක යාන්ත්‍රණය. ඒ කියන්නේ පසට විවිධ අම්ල හා භස්ම එක්කහුව වෙනවනේ. ඔය එක්කහුව වෙන අම්ල හා භස්ම වල හැටියට පසේ ආම්ලික හෝ බාෂ්පිකතාව හේවත් pH එකේ වෙනස් වෙන්න ගියොත් වෙන වැඩක් නැහැ. පස ස්ථායී පද්ධතියක් වෙන්නේ නැහැ. පස ඉතා පහසුවෙන් බිඳ වැටෙන්න පුළුවන්. පස යම් දුරකට ස්ථායී වෙනවා. මේකට මේ ස්වාරක්ෂක යාන්ත්‍රණය වැදගත් වෙනවා. මම මේ ස්වාරක්ෂක යාන්ත්‍රණයත් මෙතන වැඩි කතා කරන්න යන්නේ. මම මෙතන කරන්නේ අනාගතයේ කතා කරන බොහෝ මාතෘකා ගැන පොඩි හැඳින්වීමක් විතරයි. මේ මාතෘකා දැන් මේ කාබනික ද්‍රව්‍ය භෞතික ලක්ෂණ ලයිස්තුවක් කිව්වනේ. මේවා පස්සේ මම කතා කරනවා. ඒකයි මම මේ කියන්නේ. වැඩි එක විස්තර කරන්නේ නැත්තේ ඒකයි. ස්වාරක්ෂක යාන්ත්‍රණ ඉංග්‍රීසියෙන් කියන බෆරින් මෙකැනිසම් කියලා. යම් සංඝටකයකට බාහිරින් අම්ලයක් වූ භස්මයක් දැම්මට මුල් pH එකේ විශාල වශයෙන් වෙනස් නොවීමේ හැකියාවට අදාළ යාන්ත්‍රණයට අපි කියනවා ස්වාරක්ෂක යාන්ත්‍රණය කියලා. මේ ගතිගුණය අම්ලයක් වූ භස්මයක් දැම්මට pH එකේ විශාල වශයෙන් වෙනස් නොවීමේ ලක්ෂණයට අපි කියනවා ස්වාරක්ෂකතාව කියලා. පස වගේ පද්ධතියකට මේක හරි වැදගත්. පවත්වා ගන්න පාංශු කාබනික ද්‍රව්‍ය වැදගත් වෙනවා. මම විස්තරයක් දෙන්නේ නැහැ. පාංශු ස්වාරක්ෂක යාන්ත්‍රණය පවත්වා ගැනීමට ආධාර වීම එච්චරයි කියන්නේ. පාංශු ස්වාරක්ෂක යාන්ත්‍රණය පවත්වා ගැනීමට ආධාර වීම. අංක 6 කාබනික ද්‍රව්‍ය වල හිතකර බලපෑම ශාක වර්ධනයට ආධාර වෙනවා. ශාක වල වැඩි මොකද අපි භෝග වගා කරන්නේ පසේනේ. ශාක වර්ධනයට ආධාර වීම. ළමයි දැනගන්න ඒක වෙන්නේ මෙහෙමයි. මේ කාබනික ද්‍රව්‍ය වල අඩංගු වෙනවා සමහර ෆීනොලික සංයෝග. ඒ වගේම කාබනික ද්‍රව්‍ය මගින් පසට ලබා දෙනවා සමහර ශාක වර්ධක හෝමෝන. මෙන්න මේවයි ශාක වර්ධනයට ආධාර වෙන්නේ. අන්න එහෙමයි කාබනික ද්‍රව්‍ය භෝග ශාක වර්ධනයට ආධාර වෙන්නේ. ලියා ගන්න ශාක වර්ධනයට ආධාර වීම ඉරි කැලක්. කාබනික ද්‍රව්‍ය වල අඩංගු සමහර ෆීනොලික සංඝටක හා වර්ධක හෝමෝන. මොකද මේ ශාක කොටස්මනේ කාබනික ද්‍රව්‍ය කියන්නේ. වර්ධක හෝමෝන
ශාක වර්ධනය උත්තේජ කරයි. ශාක වර්ධනය උත්තේජ කරයි. අංක 7 කාබනික ද්‍රව්‍ය වල ක්‍රියාකාරීත්වය තමයි පාෂාණ ජීර්ණයට. පාෂාණ ජීර්ණය වැදගත් වෙනවා පස හට ගන්නට. පාෂාණ ජීර්ණයට ආධාර වීම. පාෂාණ ජීර්ණයට ආධාර වීම. ළමයි කාබනික ද්‍රව්‍ය වියෝජනය වෙනකොට බිඳ වැටෙනකොට ඇති කරනවා පසේ කාබනික අම්ල. කාබොක්සිලික් අම්ල හදනවා. එය පාෂාණ ජීර්ණයට මතක නැද්ද විකාදනය වෙන්න පුළුවන් ආධාර වෙනවා. කිරි කෑල්ලක් කාබනික ද්‍රව්‍ය බිඳ වැටීමෙන් ලැබෙන කාබනික ද්‍රව්‍ය බිඳ වැටීමෙන් ලැබෙන කාබනික අම්ල. කාබනික අම්ල පාෂාණ ජීර්ණයට ආධාර වේ. පාෂාණ ජීර්ණයට ආධාර වේ. ඇත්තෙන්ම මේක භෞතික ලක්ෂණයක් තමයි. හැබැයි වෙනම කතා කරනවා ආපහු මොකක්ද? කාබනික ද්‍රව්‍ය මගින් පසේ උෂ්ණත්වය වැඩි කරනවා. මොකද පසක උෂ්ණත්වය හරි වැදගත් වෙනවා බීජ ප්‍රරෝහණය වෙන්න. ඒ වගේම ශාක මුල් වර්ධනයේට පෝෂක ලබා ගන්න, ජලය ලබා ගන්න ශාක මුල්. දැනගන්න කාබනික ද්‍රව්‍ය මගින් පසේ උෂ්ණත්වය වැඩි කරනවා. මේක විවිධාකාර වලින් වෙන්න පුළුවන්. එකක් තමයි කාබනික ද්‍රව්‍ය තද කළු පාටයි. මේ මගින් තාපය උරා ගන්නවා. අනික පස මත තියෙන කාබනික ද්‍රව්‍ය තාප පරිවාරකයක් වශයෙන් ක්‍රියා කරලා පසේ තියෙන තාපය නිදහස් වීම වළක්වනවා. ඒ වගේම කාබනික ද්‍රව්‍ය පසේදී පාංශ ජීවීන් මගින් වියෝජනය වෙනකොට තාපය මුදා හරිනවා. ඒ මගින් සමස්තයක් වශයෙන් කාබනික ද්‍රව්‍ය බහුල පසක උෂ්ණත්වය වෙනවා. ලියාගන්න පසේ උෂ්ණත්වය වැඩි කිරීම නැත්නම් පාංශු උෂ්ණත්වය වැඩි කිරීම. පාංශු උෂ්ණත්වය වැඩි කිරීම. ලියාගන්න විවිධ ආකාර මගින් පාංශු කාබනික ද්‍රව්‍ය විවිධ ආකාර මගින් පාංශු කාබනික ද්‍රව්‍ය පසේ උෂ්ණත්වය වැඩි කරයි. පසේ උෂ්ණත්වය වැඩි කරයි. පසේ උෂ්ණත්වය වැඩි කරයි. කොහොමද? උදාහරණ මේවා තද වර්ණ දැරීමෙන් කළු පාට තාපය උරා ගන්නවා. මේවා තද වර්ණ දැරීමෙන් තාපය අවශෝෂණය කිරීම ළමයෝ පස වැහෙන්න දැම්මොත් වසුනක් කියනවා. අපි කාබනික ද්‍රව්‍ය දානවනේ පස වැහෙන්න කාබනික ද්‍රව්‍ය වසුන්. උදාහරණ කොහොබ නේද? ලියාගන්න තව උදාහරණයක්. පස මත වසුනක්සේ යෙදීමෙන්
පසේ තාපය බැහැරවීමට පස මත වසුනක්සේ යෙදීමෙන් පසේ තාපය බැහැරවීමට පස මත වසුනක්සේ යෙදීමෙන් පසේ තාපය බැහැරවීමට පරිවාරකයක් ලෙස ක්‍රියා කිරීම ඉන්සියුලේටර්. පරිවාරකයක් ලෙස ක්‍රියා කිරීම තව උදාහරණයක් කාබනික ද්‍රව්‍ය පසේ උෂ්ණත්වය වැඩි කරනවාට පරිවාරකයක් ලෙස ක්‍රියා කිරීම. මේවා වියෝජනය වීමේදී තාපය මුදා හැරීම. ගොම ගොඩකට අත දාලා බලන්න බෑ ඊයනේ. රස්නයක් දැයින්නේ අතටයි. ගොම ගොඩ කියන්නේ කාබනික ද්‍රව්‍ය ජීවීන් මගින් වියෝජනය වෙද්දී තාපය මුදා හරිනවා. ඒකනේ ගොම ගොඩ වලින් දුම් දානවා වගේ පේන්නේ. මේවා වියෝජනය වීමේදී තාපය මුදා හැරීම. හැබැයි හොඳ විතරක් නෙමෙයි සමහර වෙලාවට නරකත් වෙනවා. මොකක්ද? පාංශු කාබනික ද්‍රව්‍ය මගින් පසට රෝග පලිබෝධ හා වල්පැල ඇතුල් වෙන්න පුළුවන්. අපි ගොම වශයෙන් ගොම දානකොට මේකේ වල්පැල බීජ රෝගකාරක තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ වර්ධනයේට හිතකර තත්ත්ව පසේ ඇති කරන්න පුළුවන්. ලියාගන්න හැබැයි නරකකුත් වැදගත් වෙන්න පුළුවන්. ලියාගන්න පාංශු රෝග පලිබෝධ හා වල්පැල වර්ධනයට පාංශු රෝග පලිබෝධ හා වල්පැල වර්ධනයට වැඩෙන්න ඉරි කෑල්ලක් ගහලා කොහොමද වෙන්නේ? මේක නරක ලක්ෂණයක්. කොහොමද වෙන්නේ? ඉරි කෑල්ල පසට කාබනික ද්‍රව්‍ය යෙදීමේදී පසට කාබනික ද්‍රව්‍ය යෙදීමේදී පසට කාබනික ද්‍රව්‍ය යෙදීමේදී එමගින් ඉහළ ද්‍රව්‍ය කලින් කිව්ව දේවල් එමගින් ඉහළ ද්‍රව්‍ය පසට ඇතුල් විය හැකි අතරම පසට ඇතුල් විය හැකි අතරම කාබනික ද්‍රව්‍ය යටතේ ඒවා වඩා හොඳින් පැවතීමට හා ගුණනය වීමට හැක. ඒවා වඩා හොඳින් පැවතීමට හා ගුණනය වීමට හැක. අපි කතා කරමින් හිටියේ පසේ සංඝටක ගැන. පසේ සමස්ත පරිමාණය 45% අකාබනික ද්‍රව්‍ය හෙවත් ಖನಿජ වලින් තිබුණා. තව 4% හැදිලා තිබුණේ පාංශු කාබනික ද්‍රව්‍ය වලින්. අපි කතා කළේ මේ 4% වූ කාබනික ද්‍රව්‍ය ගැන. පාංශු ශුද්‍ර ජීවීන් මගින් සත්ව හා ශාක කොටස් වියෝජනය කරමින් පවතින විෂමාකාර රසායනික ලක්ෂණ සහිත මිශ්‍රණයකට අපි කිව්වා පාංශු කාබනික ද්‍රව්‍ය කියලා. මේවා විවිධ තත්ත්ව යටතේ පස්සේ තියෙන්න පුළුවන්. දි รา පත් නොවූ දි รา පත් වෙමින් පවතින හා බොහෝ දුරට දි รา පත්. මම කිව්වා මේ කාබනික ද්‍රව්‍ය බොහෝ දුරට දි รา පත් වීමෙන් ලැබෙන අවසාන ප්‍රතිඵලයක් තමයි හියුමස් කියන්නේ. හියුමස් සැහැල්ලුයි අස්පටික රූපීයයි තද වර්ණයක් දරනවා.
නිශ්චිත ව්‍යුහයක් නැහැ. කලිල වෙනවා. ඒ වගේම අධිකව පෝෂක රඳවා ගන්න පුළුවන්. මේ නිසා පසක සාරවත් බවට මේ හියුමස් විශේෂයෙන් වැදගත් වෙනවා. පොදුවේ ගත්තාම පාංශු කාබනික ද්‍රව්‍යවල වැදගත්කම් අපි කතා කළා. පසට පෝෂක සපයනවා. මේවා වියෝජනයේදී බිඳ වැටෙනකොට පෝෂක මුදා හැරීමෙන් ලැබෙන පෝෂක හියුමස් වලින් රඳවාගෙන පෝෂක සංචිතයක් වශයෙන් ක්‍රියා කරනවා. දෙවනුව මේවා පසේ විවිධ භෞතික ලක්ෂණ දියුණු කරන්නට දායක වෙනවා. මම භෞතික ලක්ෂණ ලයිස්තුවක් ඉදිරිපත් කළා මිසක වැඩිපුර ඒවා කෑකෝ ගහන්න ගියේ නෑ. මොකද පස්සේ කතා කරනවා. පසේ භෞතික තත්වයටදී ව්‍යුහ ඇති කරනවලු, ව්‍යුහ දියුණු කරනවලු, වර්ණය දියුණු කරනවලු, වාතාශ්‍රය හොඳ කරනවලු, දෘශ්‍ය ඝනත්වය අඩු කරනවලු, පසේ උෂ්ණත්වය වැඩි කරනවලු, පාරගම්මිතාව වැඩි කරනවලු, සවිවරතාව වැඩි කරනවලු, ජල ධාරිතාව වැඩි කරනවලු ආදී වශයෙන් කිව්වා. ඊළඟට කිව්වා රසායනික තත්වයටදී පසේ සරු බවට වැදගත් වන කැටායන කුවමාරු ධාරිතාව කියන ලක්ෂණය දියුණු කරනවා. දැන් අහන්න එපා මොකද්ද කැටායන කුවමාරු ධාරිතාව කියලා පස්සේ කියලා දෙන්න. සමස්ත කැටායන කුවමාරු ධාරිතාවෙන් 70% දක්වා කාබනික ද්‍රව්‍ය වලට යන්න පුළුවන්. දැනගන්න වැඩිම කැටායන කුවමාරු ධාරිතාවක් තියෙන එක්කෙනා තමයි හියුමස් කියන්නේ. ඒ වගේම පාංශු ජීවීන්ට වැදගත් වෙනවා. පාංශු ජීවීන්ට ආහාර හා උපස්තර වශයෙන් ක්‍රියා කරලා ඒගොල්ල මගින් කරගෙන යන හොඳ දේවල් කරන්නට කාබනික ද්‍රව්‍ය ආධාර වෙනවා. උදාහරණයක් පෝෂක චක්‍ර පවත්වා ගන්නවා. ඔය නයිට්‍රීකරණය, නයිට්‍රී හරණය වගේ දේවල් වෙන්න පුළුවන්. නයිට්‍රජන් තියර කිරීම වෙන්න පුළුවන්. පස්සේ ස්වාරක්ෂක යාන්ත්‍රණය පවත්වා ගන්නවා. යමකට අම්ලයක් හෝ බෂ්පයක් දැම්මට මුල් pH එකේ විශාල වශයෙන් වෙනස් නොවීම ස්වාරක්ෂක යාන්ත්‍රණය. පසකට මේක හරි වැදගත් වෙනවා. මේ යාන්ත්‍රණය පවත්වා ගන්න කාබනික ද්‍රව්‍ය ආධාරයි. ඊළඟට ශාක වර්ධනයේ හිතකර තත්ත්වය ඇති කරනවා. පාංශු කාබනික ද්‍රව්‍ය වල තියෙන විවිධ හෝමෝන හා ෆිනොලික සංයෝග භෝග ශාක ආදී වර්ධනයේ වල් වලටත් එහෙම තමයි ආධාර වෙනවා. ඒ වගේම පාෂාණ ජීර්ණයට කාබනික ද්‍රව්‍ය දායක වෙනවා. ඒගොල්ල මිද වැටීමේදී හටගන්නා කාබනික අම්ල පාෂාණ විඛාදනය කරයි රසායනිකව. ඒ වගේම භෞතික ලක්ෂණයක් වුණාට වෙනම ගත්තා වැදගත් හන්දා පසේ උෂ්ණත්වය වැඩි කරනවා කාබනික ද්‍රව්‍ය වලින්. තද වර්ණ වීමෙන් ආලෝකය හා තාපය උරා ගන්නවා. පස මත පිට තාප පරිබාරකයක් වෙනවා. බිඳ වැටීමේදී උෂ්ණත්වය හෙවත් තාපයෙන් උදාහරණය. හැබැයි නරක වැඩක් කරනවා පාංශු රෝග පලිබෝධ හා වල්පෙළ හානිය උත්සන්න කරන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් අපි හුඟක් වෙලාවට තවාණු වලට කාබනික ද්‍රව්‍ය දාන්නේ නැහැ. දියමලං කෑම හා යම් දුරකට හිටු මැරීම වැඩි වෙන්න පුළුවන් හින්දා පස්සේ කතා කරනවා. හොඳයි. එහෙනම් මම කතා කරලා ඉවර කළේ මෙන්න මේ 45යි මේ 4යි ගැන. අදට මෙතනින් කතන්දරේ නවත්තනවා. අපි ඊළඟ පන්ති වාරයේ මතක තියාගන්න පාංශු ජීවීන් ගැන වගේම පාංශු වාතය හා ඉතා වැදගත් පාංශු ජලය ගැන කතා කරමු. පොඩි මතක් කිරීමක් කරන්න කැමති සෑම ළමයෙක්ම ඊමේල් ඇඩ්‍රස් එකක් හදලා තියාගන්න. මොකද ලබන මාසේ පන්ති කිරීමට ලින්ක් එක හැමෝටම ලැබෙන්නේ නැහැ. ඊමේල් ඇඩ්‍රස් එකක් හරහා ඔබට ලැබෙනවා. එතකොට මට එවන්න එපා, හදලා තියාගන්න. ඉල්ලපු වෙලාවට දෙන්න. එහෙනම් අදට පන්ති වහන්න.